මේ ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා මිය යන විට අපගෙන් ඒවත් මේ කයින් කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා පිටවන ශක්තිය කුමක්ද කියලා. එහි නම කුමක්ද කියන එකත් අහනවා. මෙන්න මේකත් හොඳට තේරුම් අරගන්න ඕනේ. ලෝක සම්මතියේ පේන කාරණේ එකක්. පරමාර්ථයේ එකක්. මේක ඉස්සෙල්ලා තේරුම් ගන්න නැතුව නැත්නම් වැටෙන වැරදි ආකල්පයකට වැටෙනවා. මේ කය ඇතුලේ ඉස්සර පුද්ගලයෙක් ඉන්නවා එයා යනවා කියලා වැරදි ආකල්පයකට වැටෙනවා මේක හරියට තේරුම් කරලා දුන්නේ නැත්නම්. මම වැරදි බණක් කිව්වා කියලා ප්‍රචාරයකුත් යන්න පුළුවන්. ධර්මයට නොගැලපෙන බණක් කිව්වා කියලා. සාති කියන භික්ෂුවර බැනුම් අහන්නා වගේ බුදුරන් වහන්සේගෙන් නිග්‍රහ ලැබුවා වගේ මටත් ලබන්න වෙන්න පුළුවන්. හරියට කියා දුන්නේ නැහැ කියලා. විඥානයක් මේ සංසාරේ සැරිසරනවා කයෙන් කයට ඒ විඥානෙට තමයි පේන්නේ ඒ විඥානෙට තමයි ඇහෙන්නේ ඒ විඥානෙ තමයි යන්නේ ඉන්නේ විඥානි නිසා තමයි කියලා අන්න ඒක වැරෙන්නේ නැහැ ඒක යනවා කියලා මෙහෙම කතාවක් සාති කියලා භික්ෂුවක් කිව්වා. කයින් යන්නේ එකක් ගැන කියලා හිටන් මේ කාර්යය නිග්‍රහ ලැබුවා. මෝග පුරුෂේ විඥානය කියලා කියන්නේ හේතු බලයක් මිසක් ඔහොම යන්න දෙන්න තියෙන එකක් නෙමෙයි කියලා කියා තියෙන ඔබට දැනෙන්නේ නැද්ද කියලා ඉතින් කවුද උඹට ඔහොම බණක් කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ යථාර්ථයේ පෙන්ලා දුන්නා නිග්‍රහ කළ යුතු දැන මුලාවට නිග්‍රහ කරලා. ඒ වගේ මම කිව්වොත් එහෙම සූක්ෂම කයක් මේ කයෙන් යනවා කියලා අන්න අර නිග්‍රහය මටත් එන්න පුළුවන්. නමුත් මේ පේන එක මොකද්ද කියලාත් විග්‍රහ කරලා දුන්නාමයි ප්‍රශ්නේ निराකරණය වෙලා දෙපැත්තම සමනය වෙන්නේ. මොකද හේතුව බුදුරන් වහන්සේ පෙන්ලා තියෙනවා විඥානයක් මව් කුසේට බැස්සොත් මව් කුසේ නාම රූපයක් හැදෙනවා කියලා. ඒතර සාති භික්ෂුව කිව්ව එකට සාමාන්‍ය එකක් මෙතන පේන්නේ. ඉතින් බුදුරන් වහන්සේ මේ යන්නේන විඥානයක් ගැන නොකියුවා විඥානීය මව් කුසේට බැස්සොත් ආනන්ද මේ මව් කුස තුල නාම රූපය හැදෙනවා. විඥානීය කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානය මේ මව් කුසට බහැලා ඉක්ම ගියොත් එහෙම නාම රූපේ බඩ ඇතුලේ වැඩෙනවද? දැන් මෙහෙම අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අරගෙන කෙනෙකුට කියන්න පුළුවන්. ඔය කියා තියෙන විඥානය කියනවා විඥානීය බඩට ඇතුල් වෙනවා විඥානීය බඩෙන් අහකට යනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔය කියා තියෙන කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ධර්මයේ පරස්පර දැනක් තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. මේක හරියට වටහා ගන්න ඕනේ මේ කාරණේ තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ වැරදි ආකල්පයට වැටෙනවා. කවුද යන්නේ කවුද එන්නේ? එහෙම එකක් පේනවද නැද්ද? ඒ පේන්නේ පුද්ගලත්වයක්මද? නැත්නම් ආත්මයක්ද? අන්න ඕකට තමයි ආත්මය කියලා හැවටුනේ. ඕම එකක් යනවා එනවා පේන නිසා තමයි ඒක තමයි ආත්මය කියලා. බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා දෙන්න ඉස්සෙල්ලා යෝගීන් පවා හැවටුණා. හැවටලා ආත්ම දෘෂ්ටියකටත් බැස්සා එම්බා ආත්මයේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ තොප කයක් හැර කයත් තනන්නේ කියලා මෙහෙම විග්‍රහ කරන්න පටන් ගත්තා. අන්න ඒ වගේ එකකට වැටෙනවා එහෙම කිව්වොත් එහෙම ඒක තේරුම් කරලා දුන්නේ නැන්නා. දැන් මේක තේරුම් ගන්න ඕනේ මෙහෙම. යම් කිසි කාමරයක් මේ ධර්මශාලාවක් තියෙනවා. ওই ධර්මශාලාවේ දෙපැත්තේ දොරවල් දෙකක් තියෙනවා. දොරවල් කියන්නේ ඇතුල් වෙන්න පිට වෙන්න උළුවහු දෙකක්, කවුළු දෙකක්. අපි එක කවුළුවකින් මේ මස්ලේ කයම අරගෙන එක කවුළුවකින් ඇතුල් වෙලා අනික් කවුළුවෙන් පිට වෙලා යනවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඉස්සරහා කවුළුවෙන් ඇතුල්ලා පිටිපස්සේ අනික් කවුළුවෙන් පිට වෙලා යන්න යනවා. අපි කෙනෙක්ගෙන් අහනවා ඔයා දැක්කාද මේ කවුළුවෙන් ඇතුල් වෙලා අර්ථනින් පිට වෙලා ගිය කෙනෙක්? ඉතින් කවුරු කියනවා දැක්ක බැල්මට දැක්කමයි කියලා. කවුද? නමක් තියාගත්තා නම් නම දන්නවනම් නමත් කියනවා. අහවල් පුද්ගලයන්.
එයා මෙතනින් ඇතුල්ලා අර පිටිපස්සේ දොරින් ගියා. කොහෙන්ද ගියේ කොහොමද ගියේ? මේ පාය මාරු කරගෙන මේ ඇතුල් වෙච්ච තේරෙන් පටන්ගෙන පඩියෙන් අඩිය තියතියා තමයි එතෙන්ට ගියේ. ගිහින් එතනින් පිට වෙලා ගියා. කවුද ඒ ගියේ අහවල් එක්කලා? කවුරු හරි නමක් කියනවා. දැන් සම්මතේ නම් එහෙම පේනවා හරි. දැන් ওই කතාවම කිව්වොත් එහෙම ඕවයි කවුරු හරි ගියා කියලා බඩකට ඉන්න දෙනින් මැරෙන දෙනින් ගිහිලා සූක්ෂම කෙනෙක් ගියා කිව්වොත්. දැන් අපි ආත්ම දෘෂ්ටියෙන් ගන්නවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙම යන්නේ හැටි පේනවා. ඒක ආත්මයක් එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්නත් ඕනේ. එහෙම ගියා වූ සත්වයෙක් කියලා එක්කෙනෙක් ගියේ නෑ කියලා ඔප්පු කරන්නත් ඕනේ. අන්න එතන මේ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් අපි මේ මිනිස්යාගේ අපි නමක් තියාගත්තා යම් කිසි කෙනෙකුට. ඒ නම තියාගත්ත පුද්ගලයා කවුරු හරි කමක් නැහැ ඥානවති, හීලවති, ගුණවති කවුරු හරි කමක් අපි නමක් තියාගන්නවා. එහෙම නැත්නම් පොඩි සිංහෝ, පොඩි ආප්පු කවුරු හරි කමක් නැහැ. මෙන්න මේ දොරෙන් ඇතුල් වෙලා අර එහා පැත්තේ දොරෙන් පිට වෙලා ගියා. මේ ඔක්කොම එක දැක්කා කියනවා එතන හිටපු අය. දැන් මේ නමින් හැඳුන්වුවේ එකලාගේ මොනවද එතන තිබුණේ? අපිට නමින් හඳුන්වන්න මොනවා එතන ගැබ් වෙලා තිබුණාද? මෙන්න මේක ඉස්සෙල්ලා විග්‍රහ කරලා බලන්න ඕනේ. ඔය රූප හේවත් සතර මහා භූතයන්ගෙන් හටගත්ත. නැත්නම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ භූත හතරෙන් හටගත්ත. ඔය මස්ලේ ඇට කොට ආදී ඔක්කොම තියෙන කයක් තිබුණා එතන. අපි ඔකට කිව්වා රූපස්කන්ධයක් කියලා. අභ්‍යන්තර රූපස්කන්ධයක්. බාහිර ලෝකේ තියෙන හැම දෙයක්ම බාහිර රූපස්කන්ධ. ඔය වගේ ඔය සතර මහා භූතයන්ගෙන් එන පස් ජල ගිනි සුලං කියලා මේ හතරෙන් හැදිච්චා. ඇඟ ඇතුලේ තේවැය කොටස්ම තමයි විවිධ ක්‍රම වලට තියෙන්නේ. තද ඒවා, ද්‍රව ඒවා, වායු, උෂ්ණ ඔය කියන්නේ තව ක්‍රමයක්. තව ක්‍රමයකින් කියනවා කේස් ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු මේ ආදි වශයෙන් කිසි තද කැලී ටික තමයි පඨවි ධාතුව කිව්වේ මේ තිබිච්ච එක. ඒ රූප කලාපයක හැටි. රූප කලාප නෙමෙයි. ඔය රූපස්කන්ධය කියන එක හැදිලා තියෙන කැලී. පිටසෙම සැරවලේ දහදිය තෙල් කුණු ආදී වශයෙන් කියන වැක්කිරෙන හරියක් තියෙනවා වැగిරෙන හරියක්. ඒවට ආපෝ ධාතු කිව්වා. අර තද කොටස් වලට පඨවි ධාතු කිව්වා. මේ කයේ තියෙන ඒවා ඔය කියන්නේ. ඒ වගේ ඇගේ උෂ්ණත්වයක් තියෙනවා. මැරිලා යන කෙනුත් එක්තරා මට්ටමක උෂ්ණත්වයක් තියෙනවා. අත තියලා බැලුවත් ඇඟට රස්නේ. අන්නේ රස්නේ කෙහෙල් කඳ වාගේ හීතල නැහැ. ඒ මලමිනිය හීතල එහෙම. එහෙනම් ඒ රස්නෙකුත් තියෙනවා ඇඟ ඇතුලේ. හුස්ම ගන්න එකයි ඒ වාතයේ ඒ වගේම ශරීරය හොලන වාතයි උඩට යන වාත පල්ලෙහායින් යන වාත හැමතැනම තියෙන වාත කොටසකුත් ඇඟේ තියෙනවා. ඔය කියන කෑලි හතරක් එකතු වෙලා හිටන් ඔය ආකාශයක් නැත්නම් ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණයක් ඇතුව මුඛ කුහර, නාස් කුහර, කන් කුහර, ඒ වගේම උගුර බඩ ඇතුලේ තියෙන ඔය මේ කුහර ඔක්කොම එකතු කරලා ආකාශ ධාතුවක් ඇතුලේ ඔය ටික ඔය කියන හතරම ඔක්කොම තියෙනවා. ආකාශ ධාතුවක්. ඒකට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු කියලා තවත් විඥාන ධාතු කියලා හිතකුත් ඔකට හැදෙනවා. ඔය ධාතු 6කින් හැදිච්ච සත්වයක් ඉන්නවා කියලා පෙන්නනවා. දැන් ඔය අපි අර ඉස්සෙල්ලා මුලින් නමක් කියලා ඒක ඉස්සරහා දොරෙන් ඇතුළේ ඔන්න ඔය කෑලි ගොඩ. ඔවට කියනවා ධාතු පුංජයක් නැත්නම් ධාතු විදක්. ඔන්න ඔය ටික තමයි අපි විග්‍රහ කරලා ගත්තේ අපි නමක් කිව්ව පුද්ගලයා. ගතහිතා සහිත පුද්ගලයා තව කෙටි කරලා කිව්වොත්. ඒ කොටස් දෙකට ගත හිත කියලා බෙදපු එක තමයි අපි ධාතු 6කට බෙදුවේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. මෙන්න මේ සම්පින්ඩනේ. නැත්නම් ගත හිත කියන සම්පින්ඩනේ. නෑ ඔය ඔක්කොම එකතු වෙලා එක නමක් තිබ්බ නමකින් හඳුන්වපු සම්පින්ඩනේ ඔය ටික ඔක්කොම. ඔය තමයි අපි දැක්ක සත්වයා. ඒ නමින් කිව්ව එක සත්වේ.
දැන් සත්වයේ කියනවා සත්වයේ කෙනවා දැක්කද? බැලුව බැලමට නම් ඇත්ත නෙන්නම්. ඒ සත්‍යය මේ පළවෙනි ඉස්සරහා දොරකඩින් ඇතුල්ලා පිටිපස්සේ දොරකඩින් එහා පැත්තට ගියානේ. දැන් අපි ඔක දකිනවා. දැන් මේක විස්තර කරලා බලන්න ඕනේ එකින් එක විශ්ලේෂණය කරනවා කියලා උඩ කියනවා. මේක විග්‍රහ කරලා බලන්න ඕනේ මේකේ මොනවද තිබුණේ. ඔය එකාකාරම එකක්ද ඔය ගියේ. එකාකාර සත්වයේද ඔය ගියේ. අන්න එක විග්‍රහ කරලා බලන ක්‍රමයක් තියෙනවා. දැන් ඒක බලන හොඳට ඉස්සෙල්ලා මේ ක්‍රමවේදයේ නුවණින් හිතලා තේරුම් ගන්න ඕනේ. මේ ක්‍රමවේදයේ ඉස්සෙල්ලා ඇහැට නෙමෙයි පේන්නේ. ඥානෙට. එහෙනම් බුදුදහම ඇහෙන් බලන්න බෑ ඥානෙන් බලන්න ඕනේ. ඇහෙන් බලනකොට තමයි පුද්ගලයෙක් යනවා දැක්කේ එනවා දැක්කේ. මේ බුදුදහමෙන් බලනවා කියන්නේ ඥානයෙන් බලනවා. ඇහෙන් බැලුවත් කනෙන් ඇහුවත් ඒ ඔක්කොම අරගෙන ඥාන ගෝචර කරලා බලන්න ඕනේ. එතකොටයි බුදුදහම ගෝචර වෙන්නේ. දැන් අපි කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? දැන් අපි බලනවා. අර රූපස්කන්ධය කියලා අපි ඔතන එකක් කිව්වා. මොනවද? ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකයි ආකාශ කියන එකයි අරගෙන හැදිච්ච රූපයක් තිබුණා. ඒක වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්ත හරියේ නාමයක් තිබුණා. ගත හිත කිව්වා නැත්නම් නාමයේ රූපයේ කිව්වා තව විදිහකින්. එකතු කළා සත්වයා කිව්වා. දැන් මේ වෙන් කළ ඈත් කරලා බලනවා ඔය කැලී ටික. දැන් අපි එකක් අහක් කරලා බලනවා මේක ඇත්ත නැත්ත හොයාගන්න. මොකද්ද බලන්නේ? දැන් අපි අර නමක් කිව්ව පුද්ගලයානේ මෙතනින් ඇතුළුනේ අර දොරෙන් ගියේ. ඒ පුද්ගලයා කිව්ව දැන් අපි වෙන් කරලා බැලුවා පහකට. එන 6කට. කය කියන කොටස් ටිකේ කැලි 4යි ආපෝ තේජෝ වායෝ පඨවි. අර ඉඩ ප්‍රස්තාව අත් අතරේ කකුල් අතරේ තියෙන ඉඩත් එක්ක ගත්තාම ආකාශ ධාතුවත් එක්ක සම්බන්ධ වෙලා රූපේ පේනුණා. ඒකට අපි නමක් තියාගෙන නමින් හඳුන්වන්න අපූර්වක් වුණා එහෙ පෙනිච්ච හින්දා. ඉතින් හිතත් තිබිච්ච හින්දා තමයි අර අතපය මාරු කර කකුල උස තිය ඔහම ගියේ. දැන් එන උතන තිබිලා තියෙන කාරණා ටික අපි අරගෙන බැලුවා කොහොමද? අර රූප කොට රූපස්කන්ධය කිව්වා. අර හිත කියපු එක කොටස් වලට බෙදුවා මොනවද? දැනෙන හරිය වේදනා ස්කන්ධය කිව්වා. හැඳිනෙන හරිය සංඥා ස්කන්ධය කිව්වා. මොනවා හරි ආස්වාද වශයෙන් හෝ රැස් කරන හරිය ගැටීම් වශයෙන් හෝ ඒකට විරුද්ධව කටයුතු කරන හරිය ඇලෙන ගැටෙන මුලා වෙන හරිය සංකාර ස්කන්ධය කිව්වා. ওই දැනෙන ගෝචර වෙන හරිය විඥාන ස්කන්ධය කිව්වා. එහෙම කියලා අපිට පංචස්කන්ධය කිව්වා. දැන් අර නමින් කිව්ව එක නා කෑලි පහකින් ඉතවන්නා කොටස් පහකට දාලා පංචස්කන්ධය කියන දැන් දානවා. දැන් පංචස්කන්ධය බලන්නේ ඇහෙන් නෙමෙයි. නුවණින් බලන්න ඕනේ පංචස්කන්ධය. ඇහැට වේදනා පේන්නේ සංඥා සංකාර විඥාන ඇහැට නෙමෙයි පේන්නේ. ඥාන ගෝචර වෙන් කරලා බලන්න ඕනේ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියලා බැලුවහම මේ කය හැදිලා තියෙන, පේන්න තියෙන ගණීබාල වස්තු අතින් ඇල්ලුවාමත් අහු වෙන කය කොටස් 4කින් හැදිලා තියෙන කියලා ඥානීයට ගෝචර කරගන්න ඕනේ. අන්නම් ඥාන එකට කියනවා නුවණ ඇස. නුවණ නැමැති ඇසින් නැත්නම් ඥාන චක්සුසයෙන් තවත් ප්‍රකාරයේ හොඳට බලන ප්‍රඥා චක්සුසේ පහළ වෙනවා. ඥානං උදපාදි වෙලා පඤ්ඤා උදපාදි වෙනවා ඊළඟට. ප්‍රකාරයේ දකින්නකොට. ඥානියෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් දකින්න ඕනේ ඊට පස්සේ. අමුතුවෙන් දකින්න දෙන ප්‍රඥා පහළ වෙනවා ඥානියෙන් බලනකොට. මෙන්න මේ විදිහට බලනකොට කොහොමද දකින්නේ? දැන් අර රූපේ ගැන බලනවා. ඒ රූපේ මොකද්ද?
අර අපි නමක් තියාගත්ත පුද්ගලයාගේ රූපස්කන්ධය කිව්වට හැඩරුව තියෙන මිනිස් රූපේ මොකද්ද? ඒක එකක්ද? එකාකාර හැම මොහොතකම පවතිනවද? නැත්නම් මොහොතක් ගානේ වෙනස් වෙන එකක්ද? එකක් කියලා පෙරුණාට සියුම්ම අර ඥාණයෙන් බලනකොට ඇහැට එකක් වාගේ පේනවාට එකක්ද තිබිලා තියෙන කියලා පේනවා. ඒක කොහොමද ඥාණයෙන් බලන්න පුරුදු වෙන්නේ? දැන් අපි හිතමු ඇතුළු වුණා ගියා කවුරු හරි නැහැ මොකක් හරි නමක් කියනවා. අපි නමින් කියව බුද්ධලයා කවුරු හරි ජීනසේන හරි කවුරු හරි කමක් නැහැ නමක් කියනවා. දැන් ওই නම දැන් මේ කවුද? දැන් ජීනසේන මේ ඇතුළු වෙච්ච කෙනා දැන් වයස කීයක් විතරද? හොඳයි අවුරුදු 40 50ක් ඇති. අන්න ජීනසේන පළවෙනි දොරෙන් ඇතුල් වෙලා අන්න පිටිපස්සේ දොරෙන් පිට වෙලා ගියා. ඉතින් හොඳට පේනුන ඇහැට නම් තිබ්බ නමත් අපි කිව්වා. ඒ නමින්මත් හැඳින්නුවා. දැන් ජිනසේන කිව්ව අවුරුදු 50ක් ගියයි කියලා නම් අවුරුදු 59 වයස. අවුරුදු 49 දී වෙන නමක්ද තිබුණේ? ඒ ජිනසේන. අවුරුදු 48 47 40 එහෙම ඒ ජිනසේන. අවුරුදු 35 දී 30 දී 25 දී නම මොකක්ද? ඒ ජිනසේන. අර බඩ ගන්න දන ගන්න දරුවා කවුද? අම්මලා නමක් තියලා උපැන්න සාතිකේ ලියලා ජිනසේන. ජිනසේන දා පොඩි එකානේ ඒ කාලේ කියනවා. දැන් ජිනසේන ළමයෙක් ලොකු ළමයෙක් ඊළඟට කියනවා. දැන් ජිනසේන ගැටවර වයසේ නෙවෙයි ඉන්නේ. ඊළඟට කියනවා තව කාලෙකදී. දැන් ජිනසේන හොඳ තරුණයිනේ. තව කාලෙකදී. අනේ ජිනසේන දැන් මැදි වයසටපත් වෙලා. මූණත් ඇදිලා කම්බුල් එහෙම ටිකක් ඇදිලා දත් එහෙම ඇදිලානේ වෙනස් වෙලා. එහෙමත් කියද අවුරුදු 50ක් ගිහිල්ලා. තවත් ජිනසේන. නම ජිනසේන කයනා වෙනස් වෙලා. රූපස්කන්ධය බලාින්න ඇති වෙනස් වෙනවානේ. එන උපන් හැටි රූපස්කන්ධයේ ලදරුවේගේ ශරීරයේ ස්වභාවය. දැන් අවුරුදු 50ක් නම් මැදි වයසක් පයින් යන කෙනෙක්ගේ ස්වභාවය. උස මහතයි ආචූටි එකා වගේ නෙමෙයි. දැන් මේ අවුරුදු 50 තුල ලොකු වෙනස් වීමක් නෙවෙලා තියෙන්නේ රූපස්කන්ධයේට. ඒකාකාරව තිබුණ නැති බව දැන් ඔප්පු වෙනවා ඥානයේට ගෝචරයි. දැන් ඔය මොහොතකින් පේන්නේ ඥානයේට. දැන් ඕක කල්පනා කරලා බලනකොට අවුරුදු 50 කාලේ තත්පර ගානින් බලාගෙන ගිය හැකි. ආරම්භයේ ළමා වයසේ පොඩි එකාගේ හැටි සෙනෙකින් මනසෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ලදරු වයසේ ළමා වයසේ ගැටවර වයසේ තරුණ වයසේ ඇවිදලා මැදි වයසේ ආපු හැටි බලන්න වැඩි විලාවක් කියන්නේ. හැබැයි එහෙන් ඕක බලන්න කියනනම් එහෙම කවදා බලලා ඉවර කරන්නේ? ඔන්නම බලනකොට පුළුවන් මනසෙන් බලනකොට ওই විදිහට බැලිය හැකියි. ඥානයෙන් බලනකොට ඒ වෙනස් වෙන ආකාරය බලනවා. මේ එකාකාර වෙන කය වෙනස් වෙලා යනකොට එකාකාරකම නමක් තිබ්බට එකාකාර බුද්ධලයක් නෑනේ මෙතන. මේ කය කියලා හිටන් නමක් තිබ්බට මේ නම කිව්වට නම ඇති එකාකාර බුද්ධලයක් නෑනේ. එතනින්ම දැක ඥානෙ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ඇහි බිය ගහන මොහොතක්වත් එකාකාර හිටියනම් ඒ ආකාරෙම ඉන්න එපේ. ඥාන ගෝචරව දකින්න ක්‍රමවේදය. යමක් වෙනස් නොවි මොහොතක් තිබුණා නම් ඉතින් මේ මොහොතේ පටන් ගෙන වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ. න්‍යාය ධර්මයක් දැක්කා. ඇහිපියේ ගාන මොහොතක්වත් ඒකාකාර නොපවතින නිසා තමයි මොහොතක් ගානේ වෙනස් වීමේ ප්‍රතිඵලය වශයෙන් මේ උපන් දරුවා කාලේ ඉඳන් අවුරුදු 50ක් යනකොට මේ මැදි වයස් පුද්ගලයා වඩපත් වෙලා තියෙන්නේ. තවත් නැවතිලා නැහැ. මැදි වයසේ මහලු වයස කරා පරිවර්තනය වෙවි රූපේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ රූපස්කන්ධය කිව්වේ එකාකාර එකක් නෙමෙයි. දැන් අපි එක දෙයක් දැක්කා එකෙන් වටහා ගත්තා. මොකද්ද? තත්පරයක්වත් එකාකාරව දැක රූපස්කන්ධයක් ඊතර නැහැ කියන. හැබැයි එහෙන් බලනකොට තත්පරයක් නෙමෙයි දවස් ගානක් ගියත් වෙනස් වෙන රූපස්කන්ධයක් ඇහැට පේන්නේ.
ඊයේ දැක්ක ජිනසේන අද වෙනස් වෙලා පේන්නේ ඇහැට. අවුරුද්දක් දෙකකට එහා කාලේ දැකලා මෙහා කාලේ දැකලා අද නම් ටිකක් වෙනස් වෙලානේ. එහෙම පේනවා. මොහොතක් ගානේ වෙනස් වීම ඇහැට නම් පේන්නේ නැහැ කොහොමද? ඒක පේනවා ප්‍රඥා චක්සුසේට. ස්වභාවයේ මනසෙන් දකිනවා. ඥානයෙන් ප්‍රඥාවෙන්. මෙන්න මෙහෙම දකින්නකොට මොකද්ද වෙන්නේ? පයක් උස්සලා ගන්න ඉදිරියට ගෙනියන්න තියෙන තරම් වෙලාවක් ඒකාකාරව පවතින කයක් නැත්නම් යන්න කියනකම් නායන්න කියනකම් සේයන්න කියනකම් නායන්න කියනකම් ජිනසේන කියන අකුරු හතර කියනකම් ඒකාකාරව පවතින කයක් නෑ නේද කියලා ප්‍රඥාවට වැටහෙන්න පටන් ගන්නවා. නමුත් මේ නම කියන කන්නේ මේ දවස් ගානක් බැලුවා එකෙක් වාගේ පේනවා ඇහැට. මෙන්න අපි රැවටිච්ච තැන අහුවෙන්නේ නැහැටි. ඒකාකාරී එක්කෙනෙක් ඉන්නවා කියලා රැවට් නෙමෙයි ඇහෙන් බලන්න ගිහිල්ලා. පංචේන්ද්‍රිය ගෝචර මනස අපි රවට්ටපු හැටි. ප්‍රඥාවෙන් දකින්නකොට විමර්ශනය කරනකොට පේනවා. මොහොතක්වත් ඒකාකාර පුද්ගලයේ කොතන රූපයක් නැහෙනි. ඔය රූප කැලි ගොඩාක් පුංචි පුංචි කැලි ගොඩාක් එකතු වෙලා හැදිලා තියෙන එකක් ඔය රූපේ කියන්නේ. රූපස්කන්ධේ. ඒ රූපස්කන්ධයේ මොහොතක් ගානේ වෙනස් වෙවි යනවා. ඒකාකාර රූපස්කන්ධය ජිනසේන කියලා මෙතන නෑ කිය අපි දැක්කත් ඥානයෙන් නිගමන කළා. මස්ලේ ඇහෙන් නෙමෙයි ඔය නිගමනය කළේ. ඒ දැකපු ඔක්කොම ආධාර කරගෙන ඥානගෝචරව බලපුවාම ඇත්තක් දැක්කා. මොකද්ද දැක්ක ඇත්ත? ඒකාකාර රූපස්කන්ධයක් ලෝකේ නැහැ. මොහොතක් ගානේ වෙනස් වෙවි යන ධර්මතාවය කරගත්ත රූපස්කන්ධයක් ලෝකේ තියෙන විද්‍යාමාන වෙයි. ඒක තියෙනවා කියන වචනවත් මේකට අපි කොහොම කියන්නද? නෑ කියන්නේ කොහොමද මේ පේන ක්‍රියාවලිය තියෙන නිසා. එහෙනම් මේක හේතුවක ඵලයක් වශයෙන් ක්‍රියාදාමයක් වෙනවා කියලා ගන්නවා මිසක් ඇතය කියන දෙකම ගන්න බැරි බව අපිට දැන් වැටහෙනවා. ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක්. අන්ත දෙකට නොබැස තථාගතයන් වහන්සේ යථාර්ථයේ පරිච්ඡ සමුප්පාදයේ තුලින් දැක්කා කියලා පෙන්නනවා උතන. අපිටත් බලන්න කිව්වේ එහෙමයි. එන හේතු වල ඵලයේ ඉද ප්‍රත්‍යේතාවේ ඉද පච්චේතා පරිච්ඡ සමුප්පාදේ. මෙන්න මේ හේතුවේ මේ ඵලය කියලා දකින්න. හේතුවේ ඵලයේ වශයෙන්. ඇත නැත කියන්නේ නැතුව. જાතියක් දැක්කා જાතියක් ඇද්ද જાතියක් නැද්ද අහපුවාම. භව ප්‍රත්‍යයෙන් ಜಾති වේ කියලා තීරණයට වහින්න. ಜಾතියක් ඇත ಜಾතියක් නැත කියන වචන දෙකට යන්න එපා. පරමාර්ථය හොයන්න. සම්මතිය නම් එහෙම පේනවා. ඇති වුණා නැති වුණා දෙකම පේනවා. ඒ සම්මතිය කතා කරන්න ගන්න, භාවිතාවට ගන්න. යථා භූත වූ ඥාන දර්ශනයේට යථාර්ථය තෝරා ගන්න. අන්න ඉතින්ටයි ධර්මයේ තේරෙන්නේ. දැන් මොකද අපි තෝරාගත්තේ? මොහොතක් ඇහිපිය ගහන මොහොතක් ඒකාකාර පවතින රූපස්කන්ධයක් නැහැ. එහෙනම් ජිනසේන කියන නම කියනකන් ඒකාකාර බුද්ධයේකේ නම කියනකන්වත් එතන නැත්නම් එවන් ස්වභාවය මොකද්ද? හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් මොහොතක් ගානේ මේ හටගත් රූපස්කන්ධේ නැත්නම් මේ කය ගොඩ නැගෙන හේතුවෙන් ගොඩ නැගෙනවා. ඒ හේතු ගෙවෙනකොට ගෙවෙනවා. ගොඩ නැගෙන හේතුවෙන් ගොඩ නැගෙනවා. වෙනස් වෙන හේතුවෙන් වෙනස් වෙනවා. ගෙවෙන හේතුවෙන් ගෙවෙනවා. ගෙවෙන හේතුවෙන් ගොඩ නැගෙන්නේ නැහැ. ගොඩ නැගෙන හේතුවෙන් ගෙවෙන්නේ නැහැ. එන ඇහිපිය ගහන මොහොතක වෙනස වෙන්නේ තොහොමයි. ඒ නිසා කියනවා මේ රූපස්කන්ධය අවිද්‍යාව නිසා හේතු වෙනුත් ගොඩ නැගෙනවා. තණ්හා හේතු වෙනුත් ගොඩ නැගෙනවා. කර්ම හේතු වෙනුත් ගොඩ නැගෙනවා. ආහාර හේතු වෙනුත් ගොඩ නැගෙනවා. මේ කය ගොඩ නැගෙන හැටි. මෙන්න මෙහෙම කය ගොඩ නැගෙනවා. ආහාරي ගෙවෙනකොට ගෙවෙනවා. ඒ වගේම
අවිද්‍යාවෙන් හටගත්ත ශක්තිය ගෙවෙනකොට ඒත් ගෙවෙනව කොටසක්. ඒකෙන් හටගත්ත රූප ගෙවෙනවා. තණ්හාවෙන් හටගත්ත රූප තණ්හා ගෙවෙනකොට ගෙවෙනවා. කර්මයෙන් හටගත්ත රූප කර්මයේ ගෙවෙනකොට ගෙවෙනවා. ආහාරයෙන් හටගත්ත රූප ආහාරයේ ගෙවෙනකොට ගෙවෙනවා. ඒ වගේම යම්කිසි සකස් වීමක් සම්තතියක් වුණා නම් විපරිණාමයටපත් වෙනකොට ඒක ගෙවෙනවා. මෙන්න මේ විදිහට ගෙවෙන හේතුවෙන් ගෙවෙනවා. හටගන්න හේතුවෙන් හට ගන්නවා. මොහොතක්වත් ඒකාකාර නැති ක්‍රියාවලියක් කොහොම සිද්ධ වෙනවා. මෙන්න මේක දැක්කහම දැනගත්තා උදා වෙන්නේ මෙහෙමයි, වැය වෙන්නේ මෙහෙමයි. ඔන්න උද්‍යාවේ ඥානෙ කය පිළිවඳව. ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා කියලා උද්‍යාවේ ඥානෙ පහළ වෙන්නේ නැහැ. උදා වෙන හේතුවෙන් උදා වෙන බව දකින්න ඕනේ. මෙන්න මේ හේතුන්ගෙන් උදා වෙනවා. වැය වෙන හේතුවේ වැය වෙන බව දකින්න ඕනේ. මෙන්න මේ හේතු නිරෝධයෙන් රූපේ නිරෝධ වෙනවා. ඕක දැක්කදාට උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. අන්න එදාට මොකද්ද දකින්නේ? සම්මතයේ ඇහැට පේනකොට පුද්ගලයා ඉන්න හැටියට පේුණාට ඒකාකාර මොහොතක්වත් ඒකාකාර පවතින කයක් රූපස්කන්ධයක් නැත්නම් මේ පළමු වෙනතරින් ඇතුළු වෙච්ච රූපස්කන්ධය කොහොමද මෙතනින් එක අඩියක් තියෙනකන්වත් ඉස්සරහට යන්නේ? ඒ දොරෙන් ඇතුළු වෙන තැන මේ මොහොතේ තිබිච්ච රූපස්කන්ධය එතන හේතු වෙදි තිබුණි. එතන තත්පරයක් එහාට යන ඉරියව්වක් යන්න ඉතින්ලා ඒ යන මොහොතේම ඒ හේතුව මොහොතක් ගානේ බිඳෙනවා. යලි යලි හේතුවකින් ගොඩනැගෙන නිසා ඇතිසේ පේනවා. යනවා පේනවා එනවා පේනවා. දොරෙන් ඇතුළුනා පේනවා වගේ මල්ගදිගේ පියවරෙන් පියවර යනවා පේනවා. පිටිපස්සේ දොරෙන් පිට වෙලා යනවා පේනවා. දැන් ඇහුවොත් එහෙම. ඇහැට නම් පුද්ගලයෙක් ආව ඇතුළුනා වාගේ පේනවා, වැදලි ගියා වාගේ පේනවා, එහා දොරින් පිට වෙලා ගියා පේනවා. ප්‍රඥාසින් බලපුවාම මොකද්ද වෙන්නේ? මොහොතක්වත් එතනින් ආපු පුද්ගලයෙක්වත් ගිය පුද්ගලයෙක්වත් සැරිසරන පුද්ගලයෙක්වත් ඇතුළු වෙච්ච පුද්ගලයෙක්වත් පිට වෙච්ච පුද්ගලයෙක්වත් කියලා කියන්නේ නැහැ. හේතුඵල ක්‍රියාදාමයක් විතරයි. මෙන්න මේක දකින්න. ඊළඟට බලනවා මොකද්ද වේදනාව කියන්නේ? වේදනාවේ හැටි හොඳට බලලා පුරුදු වෙනවා. වේදනාව අපි දැනෙන එකක් තියෙනවා. මුත වාසේ. දිට්ඨ සුත මුත. දිට්ඨ ඇහැට පේනවා. සුත කනට ඇහෙනවා. මුත දැනෙනවා. දිවට නාසයට ශරීරයට. මෙන්න මේ ටික දැනෙනකොට කොහොමද වෙන්නේ? විඤ්ඤාතය එකකින් ගොඩනගනවා හිතෙන් අරගෙන ඒ දැනිච්ච ටික. ඇහැට කනට දිවට නාසයට ශරීරයට දැනිච්ච වැටහිච්ච ආකාරය මුලා ආකාරය ඒ මුලා ආකාරය ගොඩනගනවා විඤ්ඤාත කියලා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියනවා ලෝකේ තියෙන ඒවා දකින්න ලෞකික ක්‍රමයට. ඥාන ගෝචර ක්‍රමයට නෙමෙයි. අපි කවුරුත් දකින්න සාමාන්‍ය ගෝචර ක්‍රමයට. මෙන්න ක්‍රමයෙන් දකින්නවා වේදනාව කියන එක. මොකෙන් දකින්නේ අපි? මුත ක්‍රමයෙන් දැකලා විඤ්ඤාත ක්‍රමයෙන් තෝරා ගන්න. මට වේදනාවක් දැනුණා. කොච්චරලාද? අනේ මට උදේ ඉඳන් දැන් රෑ වෙනකම් ඔළුව කැක්කුමේ ඉන්න බෑ. අනික කෙනා කියන දැන් පැය ගාණක් එනවා මේ බඩේ කැක්කුම තවම ඇරුන්නේ. රිදෙනවා දැන්. හුඟක් වෙලා මේ තුවාලේ රිදෙනවා. ඇදුන් දිදී රිදෙනවා හුඟක් වෙලා. එන වේදනාවට කාලෙකුත් දීලා. පැය ගණන්, විනාඩි ගණන්, දවස් ගණන් කල් දීලා. එච්චර වෙලා තියෙන වේදනාවක් කිය. ඊ අපිට දැනුණ හැටි. අර මුත වශයෙන් කිව්ව. දිවට දැනෙනවා, නාසයට දැනෙනවා, ශරීරයට දැනෙනවා. දැනෙන එක දැනුණ ආකාරයෙන් ගත්තාම විඤ්ඤාත කියලා හිතට ඒ ආකාරයෙන් ගත්තොත් අපි රැවටෙනවා. මෙන්න මේ රැවටිලා ඉන්න තාක්කල් අපිට පුළුවන් කමක් නැහැ. ওই දෘෂ්ටි අරගන්න. එකෙක් යනවා එකෙක් එනවා කියන දෘෂ්ටි අරගන්න බෑ එතක. මෙන්න මේ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දකින්න ක්‍රමයක්. මානනි රූපේ පෙන පිටක් වාගේ දකින්න. වේදනාව දිය බුබුලක් වාගේ දකින්න. මොකද මේ පෙන්නන්නේ? දිය බුබුලක ස්වභාවයක් තියෙනවා.
හටගත්ත ගමන් මොහොතයි කියන්නේ බිඳෙනවා. ඔය වක්කඩක් ළඟ බලා හිටපුවාම වතුර වැක්කෙන තැනක බලා හිටපුවාම දිය බුබුලු මතුවෙනවා බිඳෙනවා මතුවෙනවා බිඳෙනවා. පවතින දී බුබුලු හොයන්න බොහොම අමාරුයි. එහෙම යනවා වගේ පේනවා පොඩ්ඩක් වෙලා. මතු වෙච්ච ගමන් බිඳිලා යනවා අපේ. මෙන්න මේ මතුවෙන බිඳෙන ස්වභාවය නිකන් මතුුනේත් නෑ නිකන් බිඳුනේත් නෑ. මතුවෙන හේතුවෙන් මතු වුණා. දිය බුබුල වතුර එකට කැළතෙනකොට හුලඟ මිශ්‍ර වෙලා ඒ හේතුවෙන් මොහොතක් මතු වුණා. ඒක පවත්තන්න ශක්තිය මදි නිසා නැවත පුපුරලගින් වාතය අහකට ගියා වතුරට ඒක තිබිච්ච වතුර පොඩ්ඩ එකතු වුණා. මෙහෙම ක්‍රියාවලියක් මොහොතක් ගන්න සිද්ධ වෙනවා වාගේ. අපිට දැනෙන වේදනත් මේ එකක් වාගේ ගොඩාක් වෙලා තියෙනවා වාගේ පේනුනට මොහොතක් ගානේ හේතුවක ඵලයක් වශයෙන් මොහොතේ මොහොත උදා වෙනවා ගෙවිලා යනවා උදා වෙනවා ගෙවෙනවා. මෙන්න මේ මොහොතක් ගානේ එකතු වෙන උදා වෙන ගෙවෙන මේ වේදනා මාත්‍ර සමූහයක් විඤ්ඤාත කියලා මේ හිතෙන් ගන්නවා එකක් කරලා. සමූහයක් එකක් කරලා ගන්න රැවටිල්ල නිසා පැය ගණන් විනාඩි ගණන් දවස් ගණන් පවතින වේදනාව එක එක જાතියේ වේදනා කියලා අපි ගන්නවා. මේකට වේදනාව මම කොයි කාලේ ඉඳන්ද විඳින්නේ කියලා හුඟක් කලුත් දෙනවා ඒවට. ගැව්වා විතරමට එක පාර කැක්කමක් හැදුනා විනාඩි 5ක් ඉඳනකම් හරි වේදනාවක් වින්දා කියනවා. නමුත් ඉච්ඡර කල්පවතින එකම වේදනාවක් නැහැ වේදනාව රැයනක් ඒ දැකලා තියෙන්නේ. මොහොතක් ගානේ හටගෙන බිඳෙන වේදනාව රැයනක්. එකක් වාගේ තමයි දකින්නේ. අන්න ඒක දකින්නේ ඥානෙයි. මුත විඤ්ඤාත කියන දෙකෙන් තමයි වැය ගණන් දවස් ගණන් විනාඩි ගණන් තියෙන වේදනාව දකින්නේ. සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා කිය. මේ ධර්මයේ තුලින් හොයලා ගන්නකොට මේ වේදනා කියන්නේ මොකද්ද? සැපයට හේතු වෙන ස්පර්ශයක් ආපුවාම ඒ මාත්‍රයෙන් සැප වේදනා මාත්‍රයක් දැනෙනවා. ඒ සැපයට හේතු වෙන જાතියෙම ස්පර්ශ මාත්‍රයක් ඊළඟට ආයිත් ආවෝ. ඒ මාත්‍රයෙන් තවත් සැප වේදනා මාත්‍රයක් එනවා. ඉතින් සැප වේදනාව ඇති කරන ස්පර්ශ මාත්‍ර 1000ක් ලක්ෂයක් එක පෙළට ආවොත් එහෙම විනාඩි ගානක සැප වේදනාවක් දැනෙනවා. එකක් වාගේ ගොඩක්. මාත්‍ර ගොඩක් එකක් වාගේ දැනුනහම අපි හැවටෙනවා. මුත වශයෙන් අරගෙන විඤ්ඤාත වශයෙන් නිගමනයේට වහිනවා විනාඩි ගණන් පැය ගණන් තියෙන වේදනාව කිය. සැප වේදනාවට හේතු වෙන වේදනා ස්පර්ශයෙන් ලැබෙන්නේ සැප වේදනාව. ඒකෙන් දුක් වේදනා පහළ වෙන්නේ. දුක් වේදනාවට හේතු වෙනා ස්පර්ශයෙන් දුක් වේදනා පහළ වෙනවා. ඒකෙන් සැප වේදනා පහළ වෙන්නේ. උපේක්ෂාවට හේතු වෙනා ස්පර්ශයෙන් උපේක්ෂා වේදනා පහළ වෙනවා. ඒ මාත්‍ර කෝටි ප්‍රකෝටි ගණන් එක දිගට හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා. ඒ මොහොතක් ගානේ වේදනා මාත්‍ර හැදි බිඳෙනවා. මෙන්න මෙයා වැලක් හැදුනහම වැලක් එකක් වාහේ ගන්න මානසිකත්වයක් තියෙනවා. අපි යෝගකට කියනවා අපිට මේ කාගෙත් තියෙන පොදු හිතක් තියෙනවා විඤ්ඤාත කියනවා එතෙන්ද. ඒ දැනෙන මුත වශයෙන් දැනෙනවා විඤ්ඤාත කියලා වචනයක් තියෙනවා ඒ හිතෙන් හටගන්න හැටි දකින්න. මේකේ එහෙම ප්‍රඥාව පහල කරන්න බෑ ඕකෙන් දැකලා. හැවටෙනවා. ඒකීය වස්තු වශයෙන් ඒකීය ස්වභාව වශයෙන් දැකලා හැවටෙනවා. ඉතින් වේදනාවක් කිය කිසියට ඇත්ත දකින්නේ නැහැ. වේදනාව විදර්ශනා කරන්නේ එහෙම නෙමෙයි ඔන්න ඔහොමයි. වේදනාව කියන්නේ ක්ෂණ වංගුරත්වයේ දකින්නේ ඔය ක්‍රමයට. සැප වේදනාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයට සැප වේදනා මාත්‍රයයි. ඔය දිහා එකක් නැහැ. ඇයිපිය ගහන මොහොතක්වත් ඕකට කල් තියන්න බෑ. එහෙනම් ඔන්න ඔය જાති ස්කන්ධයක් ඒ જાති කෑලි ගොඩකින් ඔය සැප ඒවා දුක් ඒවා මධ්‍යස්ථ ඒවා එක වැලට හැදි එනකොට අපිට හැවටෙනවා. මේ වේදනාව කියලා එකක් දිගිසලම තියෙනවා. අපි ඒක නෙමෙයි විඳින්නේ. අන්න එහෙම හැවටෙනවා. මේ හිත විඳින එකක් තියෙනනේ වේදනාව කියලා. අන්න හැවටෙන එක. ওই විදිහටම සංඥාව කියලා එකක් තියෙනවා. එක එක කෑලි එක එක ආකාරයට පිළිදෙවුවහම නැති එකක් ඇතිසේ පේනවා. ස්ථිර වශයෙන්ම නැති දෙයක් ඇති ආකාරයට හැදිලා ඇති දෙයක් හැටියට පෙන්නනවා. මල් වෙඩිලා පත්තු කරවුවාම ඒකේ තියෙන ගිනි පුරුදු විතරයි යන්නේ. ඒ පේන එක මට්ටම.
ඒ වගේ ගිනි පුපුරු මට්ටම් ගොඩාක් යනකොට එක ක්‍රමයකට අපිට පේනවා ලස්සන මලක් වාගේ. ඈතින් නම් බලනකොට නම් හරි ලස්සන මලක්. ගිනි මලක්. අපි වුණා මල් වෙඩි කියලා. එතන මොහොතක් ගන්න ඇති වුණා වෙනස් කැලි ක්‍රියාදාමය. ඒ වේදනා මාත්‍ර විවිධාකාරයි. ඒවා එක රටාවට එකතු කරලා හැල ගහලා ඉතින් ගන්නවා මිරිඟුවක් අර ජලය කියලා හැටෙනවා වගේ සංඥා කියලා එකක්. ඒ සංඥා මාත්‍ර ගොඩාක් එකතු කරලා සංඥාව කියලා ඒකකයක් හදා ගන්නවා මනසින්. අන මුතයක් විඤ්ඤාත කළා. දැන් දකින්න අපි වේදනාව විඳින්නේ කින්නවා සංඥා හඳුනාගන්නේ කින්නවනේ. මොකಾದಿ? ප්‍රියයි මනාපයි කියලා දකින්න සංකාර කියලා එකත් ওই විදිහට මේනවා. හරයක් නැති දේවල් හරයක් තියනවා කියලා හිතාගෙන සැස් කරනවා. කේල් කඩක් පතුරු ගහපුවාම හරයක් නෑ වගේ දකින්න කියලා පෙන්නනවා ඔය හරයක් නැති බව. නමුත් අපි හිතන්නේ මේ හිතන කියන කරන වැඩ හරි හරවත් කියලා. ඉතින් අපි හිතාගෙන ඒව නොවේක් දේවල් හිතනවා කියනවා කරනවා. හරයක් නැති දෙයකට හරයක් ඇති දෙයක් කියලා ඒක ලැබෙනකන් හිතනවා කියනවා කරනවා. ලැබුණාට පස්සේ ඒක ඉවරයි ආයෙත් එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙන හිතනවා කියනවා කරනවා. ඕක තමයි ගැළපිළිවෙල. පස්සේ බලපුවාම හරයක් හම්බෙලා නැහැ ඒකකවත්. හරයක් හොයාගෙන තමයි බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. බලාපොරොත්තු ඉෂ්ට වුණාම ඒකෙන් නැවතිලා තව බලාපොරොත්තුවක් ඇවිදිලා. දැන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හිතනවා කියනවා කරනවා. දැන් කීයක් જાතිද? දැන් මෙන්න එක ක්‍රමයක්. ඉන සංකාර කියලා කියන්නේ ඒකකයක් එකක් නෙමෙයි. ඔන්න ඔය જાතියේ වැඩපිළිවෙල. අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන හිතන කියන කරන වැඩපිළිවෙලක් තියෙනවා මොනවා හරි. ඉතින් ওই කෑලි මාත්‍ර එකතු කරපුවාම ඔයාලට ළමක් දා ගන්නවා. යනවා එනවා කනවා බොනවා කතා කරනවා හිතනවා විවිධ දේවල්. ඒවා හරි වටිනවා කියලා ගන්නවා සංකාර වශයෙන්. ඔය ඔක්කොම එක පොදියට වෙලා දැනෙනවා. කැටි වෙලා දැනෙනවා. මාත්‍ර ගොඩක් එකක් වශයෙන් දැනෙනකොට කියනවා දැනෙන හරියට විඥාන. ඒවා ඔක්කොම ස්කන්ධ වශයෙන් ගොඩවල් වශයෙන් අරගෙන විඥාන ස්කන්ධ එකක් වශයෙන් හිත කියලා එකක් තියෙනවා කියලා හිතනවා. ඔය මොහොතක් ගන්න එතෙච්ච හේතුඵල ක්‍රියාදාමයක් වේදනා සංඥා සංකාර විඥාන කියන මාත්‍ර. නමුත් මාත්‍ර කියලා අපිට දකින්න බෑ. අර ditta sutta mutta විඤ්ඤාත කියන මේ ලෝක දකින්න හතරෙන්. ඒකෙන් දකින්නේ හැවටිල්ලක් මායාවක්. ඔන්න ඔය නිසා මොකද වෙන්නේ? හිතක් ඇති සත්වයේ මේ දොරෙන් ඇතුල් වෙලා අනිත් දොරෙන් ගියා. නැත්නම් ජිනසේන කියලා එකනා මේ දොරෙන් ඇතුල් වෙලා අනිත් දොරෙන් ගියා. එයාගේ මොනවද තියෙන්නේ ගතයි හිතයි. එහෙනම් දැන් අපි මෙතන යනවා දැක්කා. හිතයි ගතයි දෙකක් යනවා දැක්කා. අර දොරෙන් ඇතුල් වෙනවා දැක්කා. අතරමඟ ගමන් කරනවා දැක්කා. පිට වෙනවා දැක්කා. දැන් දැක්කට පස්සේ අපි රැවටෙනවා. අර ditta sutta mutta විඤ්ඤාත කියන මේ ලෝකේ කවුරුත් බලන කාරණා හතරෙන් බලන්න ගියාම සත්වයක ඉන්නවා ඒ සත්වයා යනවා එනවා ඇතුල් වෙනවා පිට වෙනවා මෙහෙම දකින්නවා. දකින්න එක නම් බොරුවක් නෙමෙයි. හැබැයි දැක්කේ ওই ditta sutta mutta විඤ්ඤාත කියන කාරණා හතර ප්‍රඥාවටයිතිත් නෑ ඥානෙටයිතිත් නෑ. ඔන්න ඕකට කියනවා ලෞකික දැකීම. ධර්මයේ දකින්න පැත්ත නෙමෙයි ලෝකේ දකින්න හැටි කියන්නේ ඕකට. ලෝකේ දකින්න ලෞකික ක්‍රමී. දැන් ලෝකෝත්තර ක්‍රමයේ නිවන් දකින්න ඕනේ මොකද්ද? ප්‍රඥාව ඥානින් දැකලා ප්‍රඥාවෙන් තෝරා ගන්න ඕනේ. ඒක තමයි අපි මේ ක්ෂණ මොහොත විග්‍රහ කළේ. ඥානින් දකින්න හැටි ප්‍රඥාවෙන් වටහා ගන්න හැටි. මෙන්න මේක තේරුම් ගත්තාට පස්සේ අපි දකිනවා. අපි නමින් කිව්වට මෙහෙම බුද්ධිලේ ජිනසේන කියලා පුද්ගලයෙක් නැත්නම් ගතක් හිතක් ඇති පුද්ගලයෙක් මේ දොරෙන් ඇතුල් වෙලා මේ මැදින් ගමන් කරලා එහා දොරෙන් ඇතුල් පිට වෙලා ගියා කිව්වහම පේන හැටි නම් එහෙම තමයි. ඒ ditta sutta mutta විඤ්ඤාත කියන කාරණා හතරෙන් ලෝක ලකුණු දකින්න හැටි. නමුත් ඔතන ගිය පුද්ගලයේ පෙන්වන්නවත් ආපු පුද්ගලයේ පෙන්වන්නවත් ඇතුල් වෙච්ච පුද්ගලයේ පෙන්වන්නවත් බෑ ක්ෂණ බංගුරත්වයෙන් දකින්න යථාර්ථය. මෙන්න මේක දැක්කහම කියන නාම රූප පරිත්‍යාග ඥානෙ පහළ වුණා. නාමයන්ගේ රූපයන්ගේ බෙදා වැලීම. ස්කන්ධ පහට බෙදලා නාම වල හැටි බැලුවා රූපේ හැටි බැලුවා. ඒවැ ක්ෂණ බංගුරත්වයේ බැලුවා.
හැදෙන ආකාරය දැක්කා. ගෙවෙන ආකාරය දැක්කා. ඔන්න ඥානෙට අහු වෙන හරි. මෙන්න මේක දැක්කහම කියනවා උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. නැත්නම් අනිත්‍ය දැක්කා. අනිත්‍ය දකින්න ක්‍රමී. ඔන්න ඔතන ලෝකේ තියෙන දහම් දකින්න මාර්ගය ඔතන තියෙනවා ඔක්කොම නිවන් දකින්න අවශ්‍යය. ඕක දැක්කනම් එයාට ආත්ම දෘෂ්ටිය කියන එක නැති වෙනවා. අර ලෝකයා හිතා ඉන්න දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඒවා බලපුවාම ආත්මය තියෙනවා කියන දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ආත්මෙ කැඩෙන්නේ නැහැ, විදෙන්නේ නැහැ. ඒක තියෙනවා, ඒක යනවා, ඒක එනවා. ඒක తాවකාලික හරි ස්ථිරව එකක් තියෙනවා. මැරෙනකන් හරි ආත්මයක් තියෙනවා. ඒක මේක ඇතුලේ ආත්මයක් තියවිලා යනවා. ওই ක්‍රියාවලිය දැකලා මෙහෙම රැවටෙනවා. මෙන්න මේ නිසා මෙහෙම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ චුතූපපාත ඥානයෙන් බුදුරජාන් වහන්සේ ලෝකේ බලා වදාරන වෙලාවේදී දැකපු හැටි දේශනා කළා තියෙනවා මේ ත්‍රිපිටක ධර්මයේ තුල. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හතරමාන් සංධියක උඩු මහල් තලයකට ගිහිල්ලා අර හන්දිය දිහා බලා ඉන්නකොට මිනිස්සු පාරේ එනවා. කඩවලට ඇතුල් වෙනවා. කඩවලින් පිට වෙනවා. අර පාරේ සැරිසරනවා. තනින් තන ඉඳගෙන ඉන්නවා. එහෙම නැවතිලා ඉන්නවා. ආයි ගමන් කරනවා. තව කඩවලට ඇතුල් වෙනවා. ඒවෙන් නැවත පිට වෙනවා. කොහොමද දකින්නේ? මෙන්න මේ විදිහට මේ සසරේ සැරිසරන සත්‍යය දකින්නවා කියලා. අර කඩවල් කිව්වේ, ගෙවල් කිව්වේ මේ ශරීර වලට. ගෙට ඇතුල් වෙන අය දකින්නවා. ගෙයින් පිට වෙන අය දකින්නවා. පාරේ සැරිසරන අය දකින්නවා. කවුද සැරිසරන්නේ? කවුද පිට වෙලා යන්නේ? දකින්න ආකාරය හොම තමයි. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. හිටියා දැක්කත්, ගෙඩි පිටින් ඉන්නවා දැක්කත්, මරණයට පස්සේ සූක්ෂම කයින් කියලා ගියා දැක්කත්, ඔතන රූප වේදනා සංඥා සංකාර විඥානින ක්ෂණබංගුරත්තේ ක්‍රියා මාත්‍ර ගොඩාක් සිද්ධ වුණා මිසක් එකෙක් නම් ඔතන ආවෙත් නැහැ, ගියෙත් නැහැ, හිටියෙත් නැහැ. නමුත් ආවා පේනවා, ගියා පේනවා, හිටියා පේනවා, සූක්ෂම කයකින් පේනවා, යනවා පේනවා, තව බඩකට ඇතුල් වෙනවා පේනවා, අතරමඟ ඉන්නවා පේනවා, ඔක්කොම පේනවා. මෙන්න මේ කාරණේ දැන් ওই ටික වටහා ගත්තාට පස්සේ මේ ප්‍රශ්නෙට දැන් ලස්සන උත්තරේ දුන්නේ නැහැ. මෙන්න මේකට උත්තරේ දුන්නේ නැත්නම් මේ කයෙන් පිට වෙන ශක්තිය මොකක්ද කියලා කියා දුන්නාට තේරෙන්නේ ආත්ම දෘෂ්ටියට වැටෙනවා. දැන් වැටෙන්නේ. දැන් හොඳට වැටෙනවා. බුද්ධ දේශනාවල කිසි දෙයක වටහැනි වෙන්නේ නැතුව, විරුද්ධ වෙන්නේ නැතුව, ඒ දේශනාවට අනුකූලව තෝරා ගන්න. මෙතනින් මැරෙනකොට අර මනෝමය කයි නැත්නම් අද කාලේ ඇක්සල් බොඩි කියලා අද කාලේ කියන දැකලා තියෙන එකක් තියෙනවා. ඉතින් දකින්න එක එක නා. දකින්නේ ඔන්න ඔය ටික ඔය විදිහට මායා දර්ශනේ දකින්න හැටි. සූක්ෂම කය කියලා පෙලක් අය කියනවා. ඇක්සල් බොඩි කියලාත් ඔයගොල්ලෝ හඳුන්වනවා පෙලක් අය. ගන්ධබ්බය කියනවා. අන්තරාබය කියනවා. තව සමහර කෙනෙක් ඔකට ඔය අන්තරාබය කියලා එහෙම නැත්නම් සංජාතිකයා කියනවා. විවිධ නම් වලින් කියනවා මේ ශාරීරියෙන් සූක්ෂම පිට වෙන ක්‍රියාවලියට. ඕකේ තියෙන්නේ ඔයගෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සූක්ෂම මාත්‍රමයි. එහෙනම් ඒකේ සත්‍යය ගියා හිතන් පෙරුණාට අර සත්ත්ව පුද්ගල දෘෂ්ටියට බැඳෙන්නේ නැතුව යථාර්ථය දකින්න ඕනේ. දිට්ඨිංච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියන දෙනින් ඔය දැක්ලා තියෙන්න ඕනේ දර්ශනේ යථාර්ථයට. දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව දකින්න ඕනේ හරියට. ඒ කියන්නේ ඔන්නේ සත්ත්ව පුද්ගල කියන දෘෂ්ටියට වැටෙන්නේ නැතුව ඔය ක්‍රියාදාමයේ දකින්න ඕනේ. අන්න එහෙම දැක්කට පස්සේ බාධකයක් එන්නේ නැහැ. මේක හොඳට තෝරාගත්ත හැකි. එදාට ආත්ම දෘෂ්ටියක් එන්නේ නැහැ. සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ එදාට. ඒ ප්‍රඥාව පහළ වුණාම ධම්මත පහළ වෙලා ධම්මචක්කුම් උදපාදි වෙලා සක්කාය දිට්ඨි බිඳිලා යනවා. දැන් සැකයක් නැහැ. දැන් විදිකිච්ඡාවකුත් නැහැ. මොකද්ද? මොනවා හොයන්න සැරිසරන්නද? කවුද සත්‍යය කියන්නේ? සත්‍යය දැක්කා, ලෝකේ දැක්කා. ලෝකෙම හැදිලා තියෙන්නේ හොව තමයි. එහෙනම් මේක මොනවද මම කරන්න තියෙන්නේ? මගේ කරන්න තියෙන්නේ. මම කියලා ගන්න තියෙන්නේ මොකද්ද? හේතුඵල ප්‍රවාහයක් නම් මෙහෙම හැමතැනම තියෙනවා ක්‍රියාත්මකයි. මම කරන්න හැදුවට මම කරන්න බෑ. මගේ කිව්වට මගේ වෙනවා කියන එකක් නෑ. මම මගේ කියනවා ලෝක සම්මත වචන මාත්‍ර විතරයි. වෙන එකක් ඕකේ නෑ. නමුත් සම්මතයෙන් කතා කරන්න ඕවා භාවිතා කරනවා. ප්‍රඥාවට ගත්තාම වෙන කියන දෙයක් නෑ කියලා ඒව මේ තේසං සම්මපඤ්ඤාය දට්ඨබ්බං කියලා දකින්න. නේතම් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේ තේසං සම්මපඤ්ඤාය දට්ඨබ්බං කියලා දේශනා කරනවා. මෙන්න මේක දැක දාට කියනවා දහම් මැස පහළ වුණා.
ධම්මචක්කුං උදපාදී. පරප්‍රත්‍ය රහිතයි. සෝතාපන්නයි. එන සෝතාපන්න වෙන්න අං එනකම් බලා ඉන්න ඕනේ නැහැ. උඩ යනකම් බලා ඉන්න ඕනේ නැහැ. විදුලි කොටනවා එකක් වෙනකම් බලා ඉන්න ඕනේ නැහැ. ප්‍රඥාවට ඔය ටික දැක්කහම අසාරේ ලෝකයකට මේ මායාවකට හැවටලා නේද මේ ලෝක සත්‍යව මම කියන එකනත් හැදිලා තියෙන්නේ. ඕවා ඔක්කොම නිකන් ලෝකේ කතා කරන් තියෙන වචන මිසක් මොනවද අල්ලන්න එකක් තියෙන්නේ. මොනවද බැඳෙන්න එකක් තියෙන්නේ කියලා යථාර්ථයෙන් දකින්න. ප්‍රඥාවෙන් දැකලා හිටන් බෞද්ධ දර්ශනේ පහළ වෙනවා තෙන්දී. බෞද්ධ දර්ශනය කියවන්න ඕකට. එදාට දැන් තේරෙනවා මොකද්ද මේ යන ශක්තිය? මොකද්ද ඒ සිද්ධ වෙන්නේ? එහෙනම් අන්න ඒකදී අපි දකින්න ඕනේ මොකද වෙන්නේ? මේ අපේ කය හැදෙන ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්ව ක්‍රමයක්. මේ රූපස්කන්ධය හැදෙන හැටි. ගොඩ නැගින හැටි. මේක ගොඩ නැගින හේතු කාරණා කීපයක් කිව්වා. මේකේ මුලටම කිව්වා එකක්. අවිජ්ජා සමුදය රූප සමුදය. අවිජ්ජා සමුදයෙන් රූප සමුදය වෙන ක්‍රමයක් කිව්වා. දැන් මේ අවිජ්ජා සමුදයෙන් රූප හැදෙන්නේ කොහොමද? දැන් මේක දකින්න ඕනේ. අවිද්‍යාව කොහොමද හොයාගන්නේ? පාලි පද කිව්වට අවිද්‍යාව වැටහෙන්නේ අපිට තේරෙන භාෂාවෙන් දක්න කෙනෙක් කිව්වොත් නම් වැටහෙනවා. අවිද්‍යාව තියෙන හැටි වටහා ගන්න ක්‍රමයේ දකින්න ඕනේ. අපිට අවිද්‍යාව තියෙන බව අපි කොහොමද දැනගන්නේ? අන්න වැදගත්ම දෙයක් තියෙනවා. අවිද්‍යාව අපිට තීරණයක් දෙනවා. විද්‍යාව තීරණයක් දෙනවා. ওই දෙකේ වෙනස දැනගත්ත දාට අවිද්‍යාව කොච්චර තියෙනවද කියලා බලාගත්ත හැකියි. අවිද්‍යාව කොයි තැනද පහළ වෙන්නේ කියලා බලාගත්ත හැකියි. දහම් මත පහළ වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරය හැදෙන හැටි දකින්න. කොහොමද වෙන්නේ? අවිද්‍යාව ලෝකේ යම් කිසි දෙයක් පේන්න නමනවාද? නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. කාරණා හතරක් අවිද්‍යාව ලෝකයෙන් පෙන්නනවා. මේ ලෝකේ නිච්චයි. මොකද්ද නිච්චයි කියන්නේ? නිසි. පරිහරණයට බොහොම හොඳයි. මේක සුභයි. අසුභ නැහැ. ඒ වගේ නිච්චයි සුඛයි. මේක දුක් ගොඩක් නෙමෙයි. හොඳ ආස්වාද විඳින්න තියෙන තැනක් නේ. ලෝකේ කියන්නේ. ඒ වගේම හරි හරයක් තියෙන එකක්. හිතනවාම කොච්චර දේවල් කරන්න පුළුවන්ද ලෝකේ ඉන්නකම්. ඉන්නකොට මෙහෙම දේවල් කරන්න පුළුවන්, නොයෙක් ආකාරයෙන් උදව් කරන්න පුළුවන්, උපකාර කරන්න පුළුවන්. අපිට ජාතියක් වශයෙන් ගොඩ නැගින්න පුළුවන්. ඉතින් සමාජයේ අපිට මහ බලවතුන් වෙන්න පුළුවන්. කෝටිපතියෙක් වෙන්න පුළුවන්, සැප විඳින්න පුළුවන්. අපිට සුභේවා කොච්චර දිනවද කියලා හිතෙනවා. මේවා මොනවද කියලා අපි දකින්නේ නැහැ. අන්න අපි ඒක දකින්න හැටි. හොඳ සුඛෝපභෝගී පුටුවක ඉන්න පුළුවන්. හොඳ ඇඳක බුදියා ගන්න පුළුවන්. කොච්චර සුවද? අයි පොඩ්ඩක් හිතලා බැලුවා නම්. ඇයි ඇඳක බුදියා ගන්න ඕන උනේ? නිදිමත වෙන කයක් තියෙන හින්දා මහන්සිගත කයක් තියෙන හින්දා කෙලින් කටින් තියාගෙන ඉන්න බැරි හින්දා බුදියා ගන්න ඕන. හිටගෙන ඉන්නකොට කකුල් රිදෙන හින්දා හරි මහන්සි හින්දා ඉඳ ගන්න පුටුවක් තියෙන්න ඕන. ඉඳගත්තාම තට්ටන් වල අලින්ෙන් හිර වෙලා තද වෙනකොට ඉන්න බෑ මේ ඇගේ තියෙන ඇට කොට කෑලි මස් වල ඇනිලා රිදෙන්න පටන් ගන්නවා එක දිහට ඉන්න බෑ. ඉතින් කුසන් කරපුවා තියෙන්න ඕන. එනම් මේ සුප නෙමෙයි විලා තියෙන්නේ. මහ දුක් ගොඩක් ගන්න ඒකේ ප්‍රතිකර්ම ක්‍රම හොයාගෙන. නමුත් අපි හැවටලා ඉන්නවා හොඳ ලස්සන කුසන් කරපු ඇඳක ඉන්න තියෙනවා හොඳ පුටුවක ඉන්න තියෙනවා කොච්චර සැපද? අන්න අපි රවට්ටපු දැන්. හොඳ නිකන් නිසි හොඳ පරිහරණයට හරි හොඳයි. මේවා හරි සැප දේවල්. අන්න රවට්ටනවා. අසහනයෙන් පෙරෙනවා. දාඩිය මුගුරු පෙරෙනවා. අඟ රස්නේ වැඩි වෙලා. ඉතින් සීතල කාමරයට ගියාම නැත්නම් මේ ෆෑන් එකක් දාපුවම හරි සුවයි දැන්. මොකද්ද මේ වුනේ? අධික උෂ්ණයෙන් දුක් විඳා. ඒකට ප්‍රතිචාරයක් හම්බ වෙනකොට සීතල සුවයි කියලා දැනෙනවා. හීතලේ වෙවුලනවා. ශරීරේ හීතල වැඩි වෙලා. ඒතර උෂ්ණයක් කියනකොට අන්න දැන් නම් හරි සුවයි කියනවා. උෂ්ණේ සුව තිබිලත් නැහැ, සීතලේ සුව තිබිලත් නැහැ, සමශීතෝෂ්ණ වුණා නම් දෙකම සුව නැහැ.
එන අපි ළඟ තියෙන අඩුපාඩුවක් ඌනතාවයක් නිසා පූර්ණ වෙනකන් ලෝකෙන් සුව හොයනවා. ඒවා සුවයි කියනවා. එහෙනම් අපි රැවටිලා ඉන්නවා සුව දේවල් ලෝකේ තියෙනවා කියන. අපි ළඟ තියෙන අඩුපාඩුව නිසා සුව දේවල් හැදිලා තියෙන්නේ. මේක යථාර්ථයෙන් දකින්න ඕනේ. විමර්ශනය කරලා බලනකොට ප්‍රඥා ගෝචරයි ඥාන ගෝචරයි. මේවා මේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට ගෝචරයක නෙමෙයි මේ තියෙන්නේ. ඒක තමයි ලෝකේ රැවටිල්ල ඒ ටික. ditta sutta mutta විඤ්ඤාත කියවන්නේ ඒවා. ඒ ටික අත්හැරලා ඒක ඉක්මෝලා ගියහකින් ඕනේ දහම් දකින්න. අන්න ඒතර මොකද්ද අපි දකින්නේ? මෙන්න මේ ක්‍රමයට දකින්නවා. අර නිත්‍යයි සුඛයි අනික අත්තයි. අත්තා කියන හරි සාරවත්. අනත්තං අසාර කට්ටේනාති. අනත්තයි කියන අසාර නිසා අසාර අර්ථය. එන අත්ත කියන්නේ සාරයි කියන අර්ථය. හරි සාරවත්නි. ලෝකේ හරි සාරුයි. ලෝකේ කියන්නේ හරි සාරවත් දෙයක්. හොඳ හරවත්. අන්නේම ලෝකේ තියනවා කියලා හිතා ඉන්නවා. ජීවිතේ හොඳ හරවත්. ඉතින් හිතා ඉන්නවා. ඉතින් මේක හරියට දැනගත්තාම හරවත් නෙමෙයි හරකත් කියන්න වෙනවා. එහෙනම් හර නෙමෙයි ලෝකේ තියෙන්නේ. දුක. වැහිලා තියෙනවා හර කියලා හිතා ඉන්නවා. මෙන්න නිත්‍යයි සුඛයි අත්තයි. අසුබ ගොඩක් තියෙන්නේ සුභයි කියලා හිතන සංකන්ද. සංකන්ද කියන්නේ මොකේද බලපුවාම දෙතිස් කුරුම කොටාසිය කියන කුණු කොටස් 32ක ගොඩකට සංකන්ද කියලා සුභයි කියලා ගන්නවා. අසුබ සුභයි. සුභයි කියලා ගන්න එකක්වත් නැහැ. මල මුත්‍ර වැඩි තැන වැඩියෙන්ම සුභයි කියනවා. වැඩිපුරම අසුභ දැනට වැඩිපුරම සුභයි කියන පුරුදු නම් මේ දෘෂ්ටිය හැටි. ලෝක සත්‍යයම කරන කුණු ගොඩක්. වැඩිපුරම ජරාතන තමයි වැඩියම හොඳ. වැඩියම සුභ. මෙන්න මේක තමයි මුලාවේ නිගමනයේ හේවත් අවිද්‍යාවේ නිගමනයේ. මෙන්න මේ දිහා යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් එහෙම. ඔය ditta sutta mutta විඤ්ඤාත කියන මේවැන් ලෝකේ වලලා. බලනකොට ඔය විදිහට මේවා පරිහරණයට හරි නිසි දේවල් මොකක් නිසාද? මේ සුඛයට හේතු වෙන දේවල් යහපතට හේතු වෙන දේවල් කියලා හිතෙනවා නම් ලෝකේ ගැන. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණය. මේවා සැපතට හේතු වෙන දේවල්. මේවා සැපක් තියෙනවා. මේ පේන එක හරි ඇත්ත. සැප වශයෙන් විඳින සුසුයි කියන නිගමනය කරා නම්. මෙන්න මේක කියන අවිද්‍යාවේ නිගමනය. ඒ වගේම මේවා හරි හරවත්. අසාර නැහැ සාරවත් දේවල් කියලා හිතනවා නම්. අවිද්‍යාවේ නිගමනය. ඔය අසුබතෙන් සුභයි කියලා හිතනවා නම්. අවිද්‍යාවේ නිගමනය. දැන් අපිට නම් අවිද්‍යාවක් නෑ මට නම් මෝඩකමක් නෑ කියලා අවිද්‍යාව කියන්නේ මෝඩකම නෙවෙයි ඔය ටික. මෝඩකම කියන්නේ අවිද්‍යාවේ මුසපත් වෙච්ච දේ නැහැදෙන එක. එන අවිද්‍යාව පටන් ගත්තේ නැහැ අවිද්‍යාව ඉවර කරලා ලෝකෙම ඉවරයි. රහතන් වහන්සේට අවිද්‍යාව නැති. අවිද්‍යාව අහමුලින් ඉවර කරන රහතන් වහන්සේ. හරියත් වේදී. අනික හැම කෙනෙකුට මේ මට්ටමට තියෙනවා. මෙන්න මේකෙන් දැනගන්න ඕනේ දැන් මං අවිද්‍යාවේ කොයි මට්ටමකද ඉන්නේ? ඒ මට්ටම වැඩි නම් මොකද වෙන්නේ? අන්නේ මට්ටම වැඩි නම් මේ ලෝකේ පරිහරණයට මෙච්චර වටිනවා මෙච්චර නිසි. ඒ ලෝකේ ලබා ගන්න මම ඕන අයිතියක් අසාධාරණයක් අවශ්‍ය කරනවා. මේ වස්තු හරි ප්‍රියයි. ලබා ගැනීමට ඕන අයිතියක් අසාධාරණයක් කරනවා මට කමක් නැහැ. දස අකුසලයට වැදෙන මානසිකත්වයක් තියෙනවා නම් ඒවා ගන්න අයිති කරගන්න. අන්න ඒක තියෙන අවිද්‍යාවේ බලවත්කම. සීමාවක් නැති අවිද්‍යාව. ඒ වගේම මෙයා සුභයි කියනවා. මේ සුභ දේවල් හොයාගෙන නැත්නම් සුඛ දේවල් සැප දේවල් හොයාගෙන මෙන්න මේ දේවල් කොච්චර සැපද? අනේ මට මේ සැප විඳින්න ලබා ගන්න නැත්නම් ඕන අසාධාරණ වැඩක් මට කමක් නැහැ. මට ඕනේ වැඩේ ප්‍රශ්න නෙමෙයි මට සැපයි ඕනේ. සැප බලාපොරොත්තුෙන් ඕන අයුක්තියක් අසාධාරණයක් කරන්න පෙළඹෙන මානසිකත්වයක් තියෙනවා. ඒක පෘථග්ජන මානසිකත්වය. අවිද්‍යාවේ බලවත්ම කොටස තියෙනවා. පෘථග්ජන අවිද්‍යාව. හොයාගන්න හැටි. එතන තව එකක් තියෙනවා මොකද්ද? අපි හරි ඉස්සෙල්ලා කිව්වා වගේ. අසාර නෑ මේ ලෝකේ සාරයි.
මේ දේ ලබන්න කොච්චර සාරවත්ද? මේ රැකියාව, මේ තත්ත්වඨානාන්තරේ, මේ නම්බුනාමි, මේ වත් පොහොසත්කම, මෙන්න මේ ආකාර ස්වභාවය, මේ ගෙවල් දොරවල් කොච්චර සාරවත්ද මේ ලස්සන ඒවා. මේ ආදි වශයෙන් ඒවා සාරයි කියලා අරගෙන ඒ දේවල් මම කරගන්න, මගේ කරගන්න ඕන දස කුසලයක්, ඕන සැඩ වැඩක්, දැඩි වැඩක් කරන්න තමන්ගේ මනස පෙළඹෙනවා නම්, ඕන අසාධාරණයක් කරන්න පෙළඹෙනවා නම් පෘථග්ජන මානසිකත්වයේ බලවත් අවිද්‍යාව. අවිද්‍යාව පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඔන්න දැනගන්න ඕන එක. අර අසුභේ සුභයි කියන එක ගන්නවා. මොනවද? අර කුණු කොටස් 32කින් හටගත්ත කයේ ජරා ගොඩ හරි වටිනා දෙයක්. ඔය ජරා දැන් හරි වටිනවයි කියලා, සුභයි කියලා. ඕක අයිති කරගන්න, ඕකෙන් ප්‍රයෝජන ගන්න. ඕන දහ බලු වැඩක් කරන්න ලැහැත් වෙන මනසක් තියෙනවා නම් පෘථග්ජනයාගේ මනස අවිද්‍යාවෙන් පිරීලා. අරමුණ එනේන ගානේ මහා විද්‍යාවක් වතුවිලා ගිනිමතු වෙනවා. දුකට මුල පුරනවා. ලෝකේ පැවැත්මේ ආරම්භයෙන් මිදෙන්න බෑ. මොකක් නිසාද? නිත්‍යයි, සුඛයි, අත්තයි, සුභයි කියන දෘෂ්ටිය නිසා. එහෙනම් විද්‍යාව මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි. යථාර්ථය. 100% පූර්ණ වෙලා දැනගත්තාම විද්‍යාව සුණු විසිනලා ගියා බිඳුවක්වත් නෑ. ඉවරට අවිද්‍යාව සුණු විසිනලා බිඳුවක්වත් නෑ. විද්‍යාවෙන් පිරුණා. මොකද්ද විද්‍යාව? අසාරත්වයෙන් 100%ක් දැක්කා. අසාර ලෝකේ මොනවා ගන්න? නැත්නම් අසාර කට්ටේ නැති. අනත්ත දැක සම්පූර්ණව. අනිදාට අවිද්‍යාව බිඳුවටම බැස්සා. අනිදාට කියනවා අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධෝ. ඔන්න ලෝක දුක්ඛේ නිරෝධ කරන හැටි. අවිද්‍යාව නිරෝධ කරනකම් කොච්චර දෙයක්වත් හරියන්නේ නැහැ දුක්ඛ නිරෝධ කරන්න. අවිද්‍යාව නිරෝධ වෙන ක්‍රමී ක්‍රියාත්මක කළොත් අවිද්‍යාව නිරෝධ වෙනවා. විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙනවා කියන්නේ මොකද්ද? අසාරත්වයේ දකින්නවා. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකින්නවා. දුක්ඛ දේ දුක්ඛයි කියලා හරියට දකින්නවා. අනාත්ම දේ අනාත්තයි කියලා දකින්නවා. අසුභ දේ අසුභයි කියලා දකින්නවා. දැක්කහම විද්‍යාව පූර්ණ වෙනවා. විද්‍යාව පූර්ණ නම් කොහොමද දැනගන්නේ? ලෝකේ නිසි නෑ, පරිහරණයට සුදුසු එකක් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඒ බඳු වන්නා වූ අසාර ලෝකයක් තුල මම මොනවා ලබා ගන්නද? මොනවා හොඳයි කියන්නද? අයුක්තියක්, අසාධාරණයක්, දස කුසලයක් කරලා අනුබල දීලා වර්ණනා කරලා මට ලබා ගන්න කිසිම හරයක් මේ ලෝකේ නැහැ. යම් කෙනෙකුට කවදා හරි වැටුණා නම් පූර්ණ වෙච්ච දවසට අරිහත්ත්වයේ ලක්ෂණේ. යම් යම් මට්ටමකට ඒ ටික පිරුණා නම් ඒ මට්ටමට අවිද්‍යාව දුරිලා විද්‍යාව පහළ වෙලා. ඔන්න හොයාගන්න හැටි. අනික මේ ලෝකේ තියෙනවා මෙහෙම දෙයක්. අර නිත්‍යයි, අනික තමයි සුඛයි කියන එක. ලෝකේ සුඛ දකින්නවා, සුවය. ලෝකේ සැප පැත්තක් දකින්නවා. ඉතින් ඒක දකින්න ඕනේ ධර්මානුකූලව. සයයට නේද රස මුසුබත් කන්නේ, ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ. ලෙඩට වේති මේ මෙලොව සතුන්නේ, කුමද මීට සැපයකයි සිතන්නේ. සැපයි කියලා හිතනේවා ලෙඩට වේත් කියලා දැක්කන. මේ කය නැමැති රෝගයට දෙන වේත් සැප කියන්නේ. කය දුක් දෙනවා, දාහේ දෙනවා. ඒක නිවා ගන්න දෙයක් දෙනකොට සැපයි කියලා දැනෙනවා මිසක් මොනවාත් සැප කොහෙද හම්බ වෙන්නේ? ඒ සැපයි කියලා දැනෙන්නේ දුකට ප්‍රතිකර්ම. ලෙඩට බෙහෙත්. ඔන්න ඔයගේ දකින්න ලෙඩට වේතිමේ මෙලොව සතුන්නේ කුමද මීට සැපේකයි සිතන්නේ. මෙන්න දහම් විග්‍රහ කරපු පෙර කවි වලින් අපිට තිබුණ හෙළ භාෂාවේ අපිට දහම් අරුත් දීලා තිබිච්ච හැටි දැනගන්න. කාලා රසමුසු භෝජන කරපින් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලා අබරණ නිසි ලෙස සැරසුම් පාලා ගිය වෙන්නේ බහුරූ කෝලං. බහුරූ කෝලං කියලා මැරිලා ගියා මිස වෙන මොකද්ද කරගත්ත? මොකද්ද අරන් ගියේ? මොකද්ද කොලේ? නිකන් විකාර කරගෙන ඉන්න මැරිලා යනවා මිනිස්සු. විවිධාකාර ලස්සන වෙලා හැඩ වෙලා ඉතින් මල් මාලා පැලඳගෙන ඔළුවේ මල් ගහගෙන කනකර ආවරණ පූර්ණ කරගෙන හැබැයි සමාජ සම්මතියන් තියෙනවා ඒක ඉතින් ඕවා ඔක්කොම තිබුණත් අර විසාකා උපාසිකාව සෝවාන් වෙලා ඉන්නකොට මේල පළඳනාව පැලඳෙන්නලා සිටියා. මොකද්ද? ඒක සමාජ චාරිත්‍ර.
ඕවා එපා කියනවා නෙමෙයි චාරිත්‍ර කලන්ඩ කියලා නෙමෙයි මේ කියන්නේ. ඕවා තියෙන ඡන්ද රාගය දුරු කරන්න. එහෙනම් අර කෝටි ගන්න නව කෙල ලක්ෂයක් වටනා මේ මේලපරඳා පැලදගෙන ඉඳලා විසාකාවට ඒක වටනාකමක් නැහැ. නමුත් ඒක සිටු සම්ප්‍රදාය. සිටුවරියෙකුට බලවත් සිටුවරියෙකුට තිබෙන ඒ ක්‍රමයේ ඒක. ඒ මිසක් ඒ දිහා දෙයක් ඉදන තිබුණෙත් නැහැ. අන්න ඒ වගේ යද කනකරාවන පැරදීමක් තියෙනවා ලෝක සම්ප්‍රදාය. ඉතින් ඒවා ගලවලා හිටන් නිකන් හිගන්නේ වාගින්ද එහෙම එකක් නෙවෙයි කියන්නේ. ඒ වල තියෙන චන්ද රාගය දුරු කරන්න. ඉතින් තියෙනවා තිවිචාය සම්ප්‍රදාය ඕකනේ. ඉතින් අපේ සම්ප්‍රදායට ඇඳුමක් තියෙනවා සමාජ සම්ප්‍රදාය. ඒක ඉතින් අඳිනවා. මට ඕක ඉතින් අමුතුක සුදු එකක් ඇඳගෙන හිටන් අමුතුක ලෝකෙට පේනන්ද එහෙම ඕනෙත් නැහැ. බලාත්කාරයෙන් ඇඳුම වෙනස් කරලා නිවන් දකින්නත් බෑ. ඒක තිවිචාය තියෙන හැටියට. මට ඕකේ වටිනාකමක් නැහැ කියලා දකින්න ඕන. ඒතකොට එහෙම ඇති වුනහම ඉතින් වටිනාකම ඇදලා තිබුණේ රාග දේශ මොහේ සඳහා ඒවෙන් එහෙකට නම් ඇන්දි. ඒ ගති ක්‍රමක්‍රමයෙන් අහකුණාම චාම් ඇඳුම ස්වභාවයෙන් හැදෙනවා. චාම් ජීවිතයේ ස්වභාවයෙන් ඇති වෙනවා. ඒකේ ලක්ෂණයක්. විද්‍යාවේ ලක්ෂණ එහෙම පහළ වෙනවා පස්සේ ක්‍රමක්‍රමී. අමුතුවෙන් හැද ගැහෙන දෙයක් නැහැ. මෙන්න මෙහෙම දකින්න ඕනේ විද්‍යාවයි අවිද්‍යාවයි ටික තෝරා ගන්න. අවිද්‍යාවෙන් අහක් වෙනකොට තියෙන යථාර්ථ සත්‍යය ඉන්නේ කොහොමද? අවිද්‍යාවෙන් අහක් වුණාම අවිද්‍යාවේ කාකින ක්‍රමවේදය මොකක්ද? ඔනොම දකින්න ඕනේ. එහෙනම් නිත්‍ය අනිත්‍ය හැටියට දකින්න ඕනේ. සුඛ දුක්ඛ හැටියට යථාර්ථය දකින්න ඕනේ. සුඛ වශයෙන් පින්න මායාව දුක්ඛයක් එන හැටි. අනාත්ම අත්ත හැටියට දකින්න ඕනේ. අසාර සාරයි කියලා ගත්තේ අසාර දෙයක් නේද කියලා දකින්න ඕනේ. සුභයි කියලා ගත්තේ අසුභයක් නේද කියලා දකින්න ඕනේ. අන්න එහෙම දැක්කට පස්සේ අට්ඨියති හරාති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරසු අනිච්ච සංඥා jigucchati මල මුත්‍රා ගොඩක් වගේ දකින්න කියනවා. අට්ඨියති මෙයා පෙලෙනවා. පෙරෙන ලක්ෂණී යුක්තයි මේ පෙලීමට ඒක තමයි කිව්වේ මොකද අර බඩිකිනට නේද මේ රසමුසු බත් කන්නේ. ගඳින්ද නේද ඇඟ සුවඳ කරන්නේ. මෙයා මේ ලෙඩට බේත් නේද? ඉතින් ඕක සැපයක් කියලා හිතන්නේ ඇයි කියලා අහන්නේත් ඕකයි. මේ පෙලෙනවා. ලෙඩින් පෙලෙනවා. බඩසයින් පෙලෙනවා. පිපාසයෙන් පෙලෙනවා. ඒ වට කරන ප්‍රතිකර්ම නේද? ඉතින් ඕක දුක ගොඩක් මිසක් වෙහෙසක් මිසක් වෙන මොකද්ද? ඕම පෙලෙන එක තිබුණ හින්දා නෙමෙයි පෙලෙනවට ප්‍රතිකර්ම හොයන්න වෙලා තියෙන්නේ වෙහෙසෙන්න වෙලා තියෙන්නේ. පෙලෙන්නේ ලෝකෙනේ. ලෝකේ යම් තැනක නැත්නම් පෙලියම නැහෙනේ. අනේ යථාර්ථයේ දකින්න ඔය ක්‍රමෙයි. එතකොට අනිත්‍ය වලින් මිදෙනවා. අනිත්‍ය වෙලා තියෙන අන්හෙන මොකද වෙලා තියෙන්නේ? අපි මේ ලෝකේ අවිද්‍යාව නිසා කැමැත්තකින් බැඳුනහම විවිධ දේවල් වලට කැමති වෙලා ලෝකේ පැවැත්මට ආශා කරනවා. ආශා කළා පරිහරණයට නිසී කියන නිගමනයට බහිනවා. අන්න අවිද්‍යාව නිගමනයට බැහැගත්තා. යථාර්ථයේ බලනකොට පේනවා නිසි නෑ අනිසි අනිච්චයි. අන්නේතොර දකින්නවා අට්ඨියති හරායති jigucchati. මේ ඔක්කොම පෙළෙන දේවල් ඒ වගේම ලැජ්ජා වෙන්න ඕනේ හරයක් ඇති දේවල් නෙමෙයි. මල මුත්‍රා ගොඩවල් වගේ ජරා ගොඩවල් මිසක් හිත බඳින්න හොඳයි කියන වටනා ඒවා මේකේ නෑ කියලා. ඔහොම දිනෙන් දින බලන්න පුරුදුනහම අවිද්‍යාව දුර වෙලා විද්‍යාවට ඔය තීරණේ එන්න පටන් ගන්නවා. ඒ තීරණේ යම් තරමක් ඇවිදලා තියනවාද ඒ තරමට අවිද්‍යාවෙන් අහ කියලා විද්‍යාවටපත් වෙලා. මෙන්න මෙහෙමයි ඔක දැනගන්නේ. ඒතර මොකද්ද වෙන්නේ? මෙන්න මේක දැනගත්තාට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා අවිද්‍යාව මොකද්ද? අවිද්‍යාවට හේතුව මොකද්ද? අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂය කියලා කිව්වේ අපි මේ ලෝක සම්මතිය කියන අය නෙවෙයි. මේ යථා ධර්ම මාර්ගයේ නොදත්ත ආර්ය ධර්මයේ දැක්කේ නැති අය. අසුත අපුතජනෝ කිව්ව. අයිතාමේ මෙතන කිව්වේ අසත්පුරුෂ කියලා. ලෝක සම්මතිය අර වෛර කරන, රෝධ කරන, පලි ගන්න එහෙම අයටම නෙවෙයි මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන්නේ නැති අය. ධම්මස පහළ වෙච්ච නැති අය. අසුතව පුතජනෝ කියන අය. සුතව ආර්ය ශ්‍රාවකෝ. මේ ටික දැකනම ඒ ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ආර්ය ශ්‍රාවකයෙක් වුණා නම් එයා අසත්පුරුෂයෙක් නෙමෙයි සත්පුරුෂයෙක්. සත්පුරුෂ සංසේවණෙන් මේ අවිද්‍යාව දුරු කරන්න ලැබෙනවා.
අසත්පුරුෂ ආශ්‍රයෙන් අවිද්‍යාව වැඩෙනවා. ඕරික අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා මංගල කාරණේ මුලට. මේවා ඔය ක්‍රමෙට තේරුම් ගන්න ඕනේ. ඉන් තේරුම් ගත්තාම අපිට කරන්න තියෙන්නේ අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය ක්‍රමයක් ඇද්ද? ඔච්චරයි කරන්න තියෙන්නේ. අනික දැනගෙන හිටියල් නැතත් මුළු පටිච්චසමුප්පාද ක්‍රියාවලියම ඔතන නිරෝධ වෙනවා. මුල කැපුවට පස්සේ උඩ තියෙන්නේ ගහ මැරෙනවා. මුල කැපුවට පස්සේ ඉවරයි. අයින් කරන ක්‍රමී ලේසිම ක්‍රමයක්. සමහර අවස්ථාවල ස්වාමීනි ඉක්මනින් කොහොමද නිවන් අවබෝධ කරන්න කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුල හොයලා මුලම කපලා දාපන්. ඒතර හරි. මොකද්ද මුල? අවිද්‍යාව. ඔය අවිද්‍යාව කපන හැටි තමයි අවිද්‍යාව හොයාගන්න හැටිත් එක්කලා කිව්වේ. අවිද්‍යාව හොයාගෙන අවිද්‍යාව දුරු කරගන්න ඕනේ. විද්‍යාව හොයාගෙන විද්‍යාවටපත් වෙන්න ඕනේ. අවිද්‍යාව කිව්වහම මොකද්ද වෙන්නේ? දුකේ මුල අවිද්‍යාව. අවිද්‍යාවෙන් ආරම්භ දුක්ඛ සමුදය. අවිද්‍යාව නිරෝධ කරන දුක්ඛ නිරෝධය. අවිද්‍යාව නිරෝධ කරන ප්‍රතිපත්ති මාලාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැකේ චතුරාර්ය සත්‍යය. ධම්මත පහළ වුණා චතුරාර්ය සත්‍යය දැක්ක පරප්‍රත්‍ය රහිතයි සෝවාන් වුණා. ඔතෙන් දාවන. ඉතින් මේක තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මේ කාලේ මාර්ගඵල ලබන්න බෑ කියලා හැම වැරදියට ගන්න එපා. මාර්ගඵල ලබනවා කියන්නේ බොහොම වැදගත් දෙයක්. මා ගිනි 1000කින් මනස මිදෙනවා. මේ බුද්ධ ධර්ම වටිනාකම දකින්නවා එතකොට. ඔක තෝරා ගන්න ඕනේ. දෙති මොකද්ද මේ ඉල්ලුවේ ඉස්සෙල්ලා මේ අහන්නේ මිය යන විට අපගෙන් පිටවන ශක්තිය කුමක්ද කියන එක මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න ආවේ. දැන් මේකෙදි මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවිද්‍යාව නිසා ඇති වෙන බලාපොරොත්තු අපේ මනස තුල එක්තරා වෙනසක් ඇති කරනවා. මොකද්ද කරන්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර හට ගන්නකොට. සංඛාර පත්‍ය විඥාන කියලා ක්‍රමවේදයක් තියෙනවා. එක්තරා સિદ્ધාන්තයක්. ඔන්නේ අවිද්‍යාව හැටි තමයි මුලින්ම කිව්වේ. මෙන්න මේ අවිද්‍යාව නිසා ලෝකේ හරි වටිනවා, ප්‍රියමනාප දේවල් හරි වටිනවා, මේ දේවල් හරි ප්‍රියමනාපයි කියලා පංචකාම ආස්වාද දෙන දේවල් හරි ප්‍රියමනාපයි කියලා නිගමනයක් කරනවා අවිද්‍යාවයි. දැන් ওই නිගමනයේ ගත්තට පස්සේ දැන් නම් ලේසියෙන් නොහිතා නොකිය ඉන්න බෑ ඒ ගැන. ඒවා ලබා ගන්න බලාපොරොත්තුෙන් පරිහරණය කරන බලාපොරොත්තුෙන් කියන්න කරන්න හිතෙන්ද හිතන්න කියන්න කරන්න පටන් ගන්නවා. ඔන්න ඕකට කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාවයි ප්‍රත්‍ය වෙන්නේ ඕකට. අවිද්‍යාවයි හේතු වෙන්නේ. අවිද්‍යාව තියෙන නිසාම තමයි පංචකාම ආස්වාද ගෙන දෙන දේවල් හරි වටිනවා කියන දෘෂ්ටිය දීලා. දෘෂ්ටිය ඇති වෙලා. ඒවා ලබා ගන්නමයි හිතන කියන කරන වැඩ පිළිවෙල පටන් ගන්න. මෙන්න මේකෙදි කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක ඇති වුණා. ඔන්න එතන නෝ එක්තරා දෙයක් වෙනවා. මොකද්ද? ඉස්සෙල්ලා තිබිච්ච රාග නැති බලාපොරොත්තුවක් දැන් රාගික බලාපොරොත්තුවක් බාටපත් වුණා. හිත තිබුණා, දැනෙනවා. හැබැයි බලාපොරොත්තු අතින් බැලුවාම බොහොම නිදහසට පොඩි එකාගේ තිබුණේ. ලොකු බලාපොරොත්තු මොකුත් නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් හිතන කියන කරන වැඩ පිළිවෙලට බැස්සට පස්සේ බලාපොරොත්තු වලින් පිරෙන්න පටන් ගන්නවා. විවිධ බලාපොරොත්තු වෙන්න ඇතුළත් වෙනවා. වටිනා දේවල් කියලා දෘෂ්ටියක් ඇති වෙලා විවිධාකාර බලාපොරොත්තු ඇති වෙනවා. බලාපොරොත්තු සම්පින්නනය බාටපත් වෙලා අර හිතේ ස්වභාව විනාශ කරනවා. ඉස්සෙල්ලා නොතිබුණු චිත්ත ස්වභාවයක් හට ගන්නවා. බලාපොරොත්තු සාගත හිත. විවිධ බලාපොරොත්තු විවිධ වෙලාවල් වලට එනවා. යම් අරමුණක් අවිද්‍යාව නිසා වටිනවා කියලා නිගමනයක් දීලා. ඒ අරමුණක් මුණ ගැහෙනකොටම ඒ මුණ ගැහිච්ච අරමුණට අනුකූලව හිතන කියන කරන වැඩ පිළිවෙල කරනකොට ඊට අනුකූලව බලාපොරොත්තු හට ගන්නවා. අරමුණ රාගික නම් හිතුවේ රාගයට අනුකූලව නම් හිතුවේ කිව්වේ කලේ. හිතේ ස්වභාවය රාගික වෙලා රාග විඥානයක් හට ගන්නවා. බලාපොරොත්තුව ද්වේෂ සහගත නම් ඒ ද්වේෂ සහගත බලාපොරොත්තු වෙනා හිතුවේ ඊට අනුකූල අරමුණක් ඇවිදිලා. ඊට අනුව නම් හිතුවේ කිව්වේ කලේ. ද්වේෂ සහගත හිතක් හට ගන්නවා. ඔන්න විඥාන හැදෙන හැටි.
සංඛාරපත්‍ය විඥානං කිව්වේ ඉස්සෙල්ලාම උතන. පටිසන්ධි විඥාණයටපත් වෙන්නේ කර්ම විඥානය හටගෙන. කර්ම විඥානේ කර්ම භවයේ හට ගන්න මුල් වෙනවා. ඔන්න ඔය පටන් ගන්නෙ. මෙන්න මේ පටන් ගත්ත වෙලාවේදී මොකද වෙන්නේ? ඔය කර්ම භවයේද තැන්පත් වෙලා ඔක උපාදාන වෙනවා. තව ඔය ක්‍රමී යනවා දිගටම. අර හිතට ඒ ආපු අදහස අපේ ආපු විඥානීය ස්වභාවය මොකද්ද? කායික නම් රාග හිත, ද්වේෂ නම් ද්වේෂ හිත, මෝහ නම් මෝහ හිත, ඔය විඥාන වල හැටි. ඒක නාම රූප බැහැ ගන්නවා කියන මොකද්ද? රාගයට හේතුකාරකින අරමුණක් ඇසුරු කළා නම් ඊට අනුව රාග හිතක් හටගත්තා නම් නැත්නම් රාග විඥානයක් හටගත්තා නම් ඒ හිත හටගත්තාම ඒ හිතේ වහිනවා ඒ රාගය ඇසුරු කරන්න යලි ඕන කරන දේවල්. මත්පැන් බොන්න නම් රාගය හටගත්තේ. මත්පැන් වල ආස්වාදේ නම් එයා ගොදුරු වෙලා ඒකට නම් ගොදුරුලා ඒ හිත හටගත්තේ. පෙර නොතිබිච්ච බීමේ ආසාව බීමේ බලාපොරොත්තු වර්ධනය වුණා නම් දැන් ඒ හිතේ වහිනවා ක්ලබ් එකයි බෝතලෙයි යාළුවෝ ටිකයි බයිට් එකයි ඔක්කොම වහිනවා කොච්චර හරි. කවද්ද පරි හම්බ වෙන්නේ කවද්ද සල්ලි හම්බ වෙන්නේ කවද්ද ක්ලබ් එකට යන්නේ කවද්ද මේ අඩිය ගහන්නේ මේ වැනි ඉන්න හොඳ ජොලි විලාවක් අහුවෙන්නේ කවද්ද උපන් දිනේ ඉන්නේ කවද්ද ඔකොටම උපන් දිනේට අබනවා මැරිච්ච දිනේට අබනවා ශෝකයට අබනවා සන්තෝෂයට අබනවා පටන් ගන්නවා ඉතින් මොකද්ද මේ වෙන්නේ නාම රූප බහැලා අසකන දිවනාදී ශරීරය ඒවට ආයතන කරලා ඔය තමයි පටිච්චසමුප්පාදයේ සිංහල භාෂාවෙන් කියන්නේ දැන් මොකද්ද මේ කිව්වේ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපපත්‍ය සලආයතන ඔය කියන්නේ ඔය ටික දැන් ස්පර්ශය ලබනවා මොකද්ද බීමත්කමේ ස්පර්ශය සලආයතනපත්‍ය පස්සෝ ලැබුවා දැන් හරි වින්දනය සුඛාස්වාදයි පසපත්‍ය වේදනා දැන් ඒක අත්හරින්න බෑ ඒකේ තණ්හාවයි ඇයිලා වේදනාපත්‍ය තණ්හා ඒකේ බැඳිලා ඉන්නේ බේබද්දා වෙලා බීමට බැඳිලා තණ්හාපත්‍ය උපාදානපත්‍ය බහුවේ භව මොකද්ද දැන් බේබදු මා විසක් වෙන මොකද්ද මේ එකක් අරන් කිව්ව ওই જાති අනික ඔක්කොම තෝරා ගන්න ඕනේ දැන් බේබදු කර්ම භව කර්මයක් කරලා හදාගත්ත භව කර්ම භව අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා ඔන්න කර්ම භවයට ආපු හැටි කර්මයක් කරලා හදාගත්ත භවය මොන කර්මයක්ද බීමත්කම හොඳයි කියන අවිද්‍යාවෙන් බැහැගත්ත බීමේ ක්‍රියාවලියට හිතෙන් කයින් වචනින් කටයුතු කිරීමේ ක්‍රියාවලිය උඩ ඒ කර්මයෙන් හටගත්ත භවය ඕකයි. අති උප්පත්ති භව. දැන් මේ කර්ම භවයේ හටගත්ත කෙනාට යමක් වෙනවා. මොකද්ද වෙන්නේ? මරණාසන්න මොහොත වෙන ඔන්න ඔය කර්ම භව මතුවලා ආවොත් එහෙම. ඕකේ නම් උපාදාන කරගත්ත භවයේ. ඔන්න ඔය කර්ම භවයේ අවසානයේ චිත්තේට ඔය ගති ලක්ෂණේ මතුවෙච්ච අදහසක් එනවා. මොකද කර්ම නිමිති ගති නිමිති කියන එකක් කර්මජ වශයෙන් අරමුණක් එන්න පටන් ගන්නවා මරණාසන්න මොහොතේ. එනකොට මොකද වෙන්නේ? අර කර්ම භව මතුවෙන්න පටන් ගන්නවා එවලේ වාගේ. එවලේ බොණ්ඩ හම්බුණා වාගේ. දැන් මේ පණ අදිනවා. කය මැරෙන්න. හැබැයි අපිට පේනවාට මනස ඇහැරලා. කයයි වැහලා ඉන්නේ. මනසට පේනවා ගති නිමිත්ත වශයෙන් බෝතලයක්. යාළුවෝත් ඇවිදලා ඉන්නවා ක්ලබ් එකේ බයිට් එක හදලා තියෙනවා වැත්තක. පේනවා ඔක්කොම. කට්ටිය වැනි තින්නවා පේනවා. දැන් මොකද කරන්නේ? දන්නේ නැහැ කර්ම නිමිති පහලලා ගති නිමිති පහලලා ඒවා දන්නේ නැහැ. කර්ම භවයෙන් උප්පත්ති භවයට යන්න ඕන වෙන්න කියලා මේ. දැන් මොකද්ද වෙන්නේ? කර්මජ ක්‍රියාකාරීත්වයට මනස ක්‍රියා වෙනවා මේකයි මෙහි මැරෙනවා. ඇසකන දිවනාසය ශරීරය වශයෙන් බස්ලේ කය හරිය මේ අප්‍රාණික වෙලා මනස සහ ප්‍රාණවත්. මනස ඉවලි මැරෙන්නේ නැහැ ඒකලා. දැන් මනස තව එකක් නිපදවනවා. මොකද්ද? අර ගති නිමිත්තට වැටිච්ච එකට අනුකූලව මනෝ රූපයක් නිපදවනවා. කර්මයෙන් ජනිත කරලා දෙනවා ඒකට අවශ්‍යදී. ඒක පානය කරන බලාපොරොත්තු ඒකට යන බලාපොරොත්තු එනකොටම කර්මජ කයක් නිපදෙනවා. මෙන්න මේ ඒකේ මූලිකම අවස්ථාවට කියනවා ඒකජ කය. දැන් මේ මැරෙනකොට ඉස්සෙල්ලාම පටිසන්ධියක් හම්බ වෙන කයේ හැටි. අති සූක්ෂම කායිකත්වයක් හට ගන්නවා ඒකජ කය කියලා ඔකට කියනවා. අන්න ඒක හට ගන්නකොට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. කොච්චර සූක්ෂම වුණත්. ඒ කර්මයෙන් හටගත්ත කර්මජ කයට ඍතු විපර්යාසයක් එනවා.
කර්මජ ක්‍රියාවලියට මොහොතක් ගානේ රූප මැවි හැදි ඇවිදිලා කර්මයෙන් එකතු වෙවි එන එක ඍතු විපර්යාසයෙන් පරිවර්තනය වෙනවා. මේ බාහිර ලෝකේ තියෙන ඍතු රූප හැටියට. අර කර්මජකයි සූක්ෂමයි, අති සූක්ෂමයි. හැටවත් පේන්නේ නැහැ ලෞතර බුදුරයන් වහන්සේලාට විතරයි පේන්නේ. එච්චර සූක්ෂම කය බලාහින් දැද්දි වෙනස් වෙලා චිත්තජ කයත් එක්කලා හැදිලා. කර්ම රූප චිත්ත රූප එකතු වෙවි. මොකද වෙන්නේ? ඒවා එකතු වෙලා හිටන් ගණීබාණේ වෙවි ඍතුජ රූප කියන එක හැදෙන කාරණා තුනකින් හැදිලා ත්‍රිජකාය වෙනවා. කර්මකාය ඍතු එකතු වෙන මේ මොහොතකින් ද්විජකාය වෙලා. හිත පහළ වෙනකොටම දැන් ගන්ධබ්බයයිලා ඉපදිලා ඉවරයි. කොහාටද? ආපු නිමිත්ත අල්ලාගෙන. නිමිත්තට අනුව උප්පත්තිය. හැබැයි උප්පත්තිය කොහාටද යන්නේ කියලා අපි දන්නේ නැහැ. බෝතලේ අතුරුදහන් වෙනවා එතෙන්ට ගියහම. ගතිය ඉතුරු වෙනවා. ගතිය වැනි ඉන්න ගතිය. හතර පයින් යන ගතිය. පස්සේ බලනකොට රූපේ වෙනස් වෙලා ගතියට අනුව. එක්ක ඌරෙක්, එක්ක හරකෙක් ගැලපෙන විදිහේ රූපේ හැදිලා ගතිරුව. ඔන්නේ හැදෙන ගතිරුව තමයි වෙනස් වෙන්නේ. කර්මජ ගතිරුව, චිත්තජ ගතිරුව දෙක එකතු වෙලා අර උතුරට තබන ත්‍රිජකාය. මෙන්න මේ ත්‍රිජකායික සත්‍යය මැරෙන තැනම හැදිලා ඉවරයි. දැන් මෙතනින් පිට වෙලා යන්නේ මොකද්ද? අර බෝතලේ දැක්කතෙන් දුවන්නේ නැහැ. පටන් ගත්ත ගමනේදී දර්ශනයේ දුන්නේ විපාකේ එනකන් විතරයි. කර්ම වේගي හැටි. ඒවා ඔක්කොම අතුරුදහන් හැදිච්ච රූපේ ගතියට අනුකූලයි. ගතිය බලු නම් බීලකලේ බලු වැඩ නම් ගතිය බලු. රූපේ බලු රූපේ. මෙතනින් පැන්නේ මොකද? අර ආපු අරමුණ ඉවරයි. ගතිය ඉතුරු වුණා. ගතියට අනුව උප්පත්තිය හැදුනා. බලු කර්මජකයෙන් පිට වුණා. පිට වෙන මොහොතේම කර්මචිත්ත යුක්ත තුනම එකතු වෙලා බලු ගන්ධබ්බය වෙලා යනවා. මෙන්න අනේක හැදෙන හැටි. දැන් මිනිස් ගන්ධබ්බය මැරෙනකොට බලු ගන්ධබ්බය වෙලා ගියා. කොහාටද යන්නේ? ගතියේ තියෙන තැනට. බෝතලේ පේන්නේ නැහැ දැන්. බෝතලේ පෙන්නුවේ බල්ලා කරනකම් විතරයි. බලු වැඩේට ප්‍රිය උනාට පස්සේ ඉතින් බල්ල කොටට යනවා. කර්මජකයි, චිත්තකය, උතුජකය කියන මේ තුනෙන් ත්‍රිජකායිකව. ගන්ධබ්බාවක් අන්ති හොන් තියලා ගන්ධබ්බය කියලා බලු සංවාසයක් ඉදිච්චලක බලු බඩරින් ගයින බලු පැටිය කියලා උපදිනවා. මෙන්න චතුජකය හැදිලා, කාජකය හැදිනවා බල්ලෙක්ගේ මස්ලේ කය. මේ ගිහිලා උපදින හැටි. මේ පටිසන්ධිය සඳහා උපයෝගී වන්නේ කුමක්ද? දැන් තේරුම් ගන්න මොන ශක්තියක්ද? දැන් ওই තමයි විග්‍රහ කරලා දුන්නේ. තේරෙන්නව නම් තේරෙන්න ඕනේ. මේක හරි ගැඹුරුයි. නමුත් මෙහෙම අහනකොට කියනවා යලි අහනකොට තේරෙයි ටික හරි. 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 හරි.